හරි පුතේ හරි බලන්න හරි අපි ගිය සතියේ කතා කරපු අපි ගත්තොත් එහෙම මානවින්ද්‍රිය පද්ධතියේ අර බහිශ්‍රාවී පද්ධතිය ගැන ගිය සතියේ කතා කරේ ඒ බහිශ්‍රාවී පද්ධතියේ අනවශ්‍ය ඒ කියන්නේ අපේ ශරීරයෙන් ඉවත් කරන ද්‍රව්‍යයන් තමයි අපේ ශරීරයෙන් ඉවත් කරන ද්‍රව්‍යයන් විදිහට පුතේ කොටස් කිහිපයක් මම ඔයාලට ඉගැන්නුවා හරිද එහෙනම් මම නැවත සැරයක් කියන්න පුතේ මතක් කිරීමක් කරන්නම් ගිය සතියේ පාඩමේ නැවත සැරයක් මතක් කිරීමක් කරන්නම් අපි මුලින්ම පුතේ ඉගෙන ගත්තේ පුතේ බහිශ්‍රාවය කියන්නේ මොකද්ද කියලා. එහෙනම් දරුවෝ හරි මොකද්ද පුතේ බහිශ්‍රාවය කියන්නේ? බහිශ්‍රාවය කියන්නේ පුතේ අපේ ශරීරයට අවශ්‍ය කරන ද්‍රව්‍යයන් තියෙනවා. ඒ ද්‍රව්‍යයන් තැන්පත් කරගෙන අපේ ශරීරයේ පුතේ අනවශ්‍ය කරන ද්‍රව්‍ය. මොනවාද පුතේ මේ අනවශ්‍ය කරන ද්‍රව්‍යයන් විදිහට ගන්නෙ? අපි දන්නවා ප්‍රාශ්වාස වාතය. ඒක මොනවාද පුතේ අඩංගු වෙන්නේ? ප්‍රාශ්වාස වාතයේ අඩංගු වෙන මොනවාද? අපි පිට කරන වාතය. අපි පුතේ ශ්වසනය කරන්නේ මොනවාද? ශ්වසනය ගත්ත ප්‍රධාන ආකාර දෙකයි ආශ්වාස ප්‍රාශ්වාස. ආශ්වාස කිව්වොත් අපි ගන්නෙ මොනවාද? ඔක්සිජන් වායු. පිරිසුදු ඔක්සිජන් වායු තමයි අපි ගලපා ගන්න. ප්‍රාශ්වාස කරන්නේ මොනවාද? කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් පුතේ මෙන්න මේ ප්‍රාශ්වාස වාතය තමයි එන එකක් තමයි මේ බහිශ්‍රාව ද්‍රව්‍ය. මෙන්න මේ ප්‍රාශ්වාස වාතයේ පුතේ අඩංගු වෙන මොනවාද? CO2 අඩංගු වෙනවා. ජල වාෂ්ප. ඒ වගේම පුතේ තව අඩංගු වෙනවා හරි CO2 වගේම තව අඩංගු වෙනවා ජල වාෂ්ප. ඒ වගේම පුතේ මතක තියාගන්න ඒ ප්‍රාශ්වාස වාතයේ ඒ අනවශ්‍ය කරන ද්‍රව්‍යයන් වලට අමතරව තව පුතේ අපිට බහිශ්‍රාවී ද්‍රව්‍යයක් විදියට අපේ ඇඟෙන් පිට වෙන පුතේ දහඩිය. දහඩිය පිට වෙනවා. ඒකත් මොකද්ද වෙන්නේ? ඒක ගත්ත පුතේ ඒකත් බහිශ්‍රාවී ද්‍රව්‍ය. එහෙනම් පුතේ දහඩිය වල අඩංගු වෙනවා ඔයාලා දන්න පුතේ යූරියා කියලා කතන්දරයක් සර් කියලා දුන්නා. යූරියා. ඊට අමතරව පුතේ යූරික් අම්ලය ගැන කතා කරා. ඊගාට මේ දහඩිය මගින් තව පිට වෙනවා ලවණ. දහඩිය මගින් තව පිට වෙනවා ලවණ. ඒ වගේම පුතේ තව පිට වෙනවා මොනවාද? තව පිට වෙනවා හරි ජලය H2O. ඔය තමයි පුතේ දහඩිය මගින් පිට වෙන ද්‍රව්‍යයන් අනවශ්‍ය කරන්නේ. ඒ වගේම පුතේ බහිශ්‍රාවී ද්‍රව්‍යයක් විදිහට තව ඉගැන්වුව පුතේ වලට මුත්‍ර. මුත්‍රා ගත්තොත් ඒවත් පුතේ බහිශ්‍රාවී ද්‍රව්‍යයක් විදිහට තමයි ගන්නෙ. මොනවාද පුතේ මෙන්න මේ මුත්‍රවල අඩංගු වෙන්නේ. පුතේ මුත්‍රවල අඩංගු වෙනවා දරුවෝ යූරියා කියන දෙයක් අඩංගු වෙනවා. යූරියා. ඒ වගේම පුතේ යූරික් අම්ලය. ඒ වගේම පුතේ ජලය. ඒ වගේම පුතේ ලවණ. යූරික් අම්ලය, යූරියා, ජලය, ලවණ කියන කොටස් ටික මොනවාද? මොනහරාද? මෙන්න මේ මුත්‍රාහාරා පිට වෙනවා. මුත්‍රාවල අඩංගු වෙන සංඝටක මොනවාද කියලා අහුවොත් මුත්‍රාවල අඩංගු වෙන සංඝටක මොනවද කියලා අහුවොත් ඔයාලා දෙන්න ඕනේ උත්තර. එකක් තමයි පුතේ යූරියා, අනික යූරික් අම්ලය, අනික මොනවාද පුතේ? අනික මොනවාද? ඔයාලා දන්නවා ජලය, අනික මොනවාද? ලවණ. ඔන්න ඔය කොටස් අතර තමයි පුතේ සංඝටක අතර වශයෙන් බහිශ්‍රාවී ද්‍රව්‍ය විදියට මුත්‍රාවල අඩංගු වෙන්නේ. හරිද? ඊගාට මම තව දෙයක් කියන්නම් පුතේ. ඔයාලගෙන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි දරුවෝ මල ද්‍රව්‍ය. ඔයාලා දන්නවා මල ද්‍රව්‍ය. මල ද්‍රව්‍ය ඇයි බහිශ්‍රාවී ද්‍රව්‍යයක් ලෙස නොසලකා හරින්නේ? මල ද්‍රව්‍ය කියන්නේ පුතේ අපිට අවශ්‍ය පිට කරන ද්‍රව්‍යයක්. අපේ ශරීරයෙන් පිට කරන ද්‍රව්‍යයක් මල ද්‍රව්‍ය. ඇයි මෙන්න මේ මල ද්‍රව්‍ය? ඇයි මෙන්න මේ මල ද්‍රව්‍ය? මොකද්ද? බහිශ්‍රාවී ද්‍රව්‍යයක් විදියට පිළිගන්නේ නැත්තේ කියලා අහනවා. ඉතින් පුතේ ඔයාලා දන්නවා මොකද්ද ඒකට හේතුව? මොකද්ද ඒකට හේතුව? ඔයාලා දන්නවා පුතේ ආහාර ජීර්ණ පද්ධතියේ අපි ලබා ගන්න අපි අනුභව කරන ආහාර මොකද්ද වෙන්නේ? ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් ආහාර ජීර්ණ පද්ධතියේ අර අපි ලබා ගන්න ආහාර පිටේ අවශෝෂණය කරගන්න. ජීර්ණය හරහා තමයි ඒක අවශෝෂණය කරගන්නේ. ලබා ගන්න ආහාර පිටේ ජීර්ණය කරගත්තොත් ඒව අවශෝෂණය ශරීරයේ විවිධ කොටස් වලට පුතේ අවශෝෂණය වෙන්නේ ජීර්ණය වුණොත් තමයි. අපේ ශරීරයේ ලබා ගන්න ආහාර පිටේ ඔයාලා කියන්නේ 100%ක් මෙයා ජීර්ණය වෙනවද? එයා පුතේ 100%ක් ජීර්ණය වෙන්නේ නැහැ. එයා ගත්තොත් එහෙම පුතේ මතක තියාගන්න ලබා ගන්න ආහාර ගත්තොත් 100%ක් නෙවෙයි පුතේ ඒකෙන් කොටසයි තමයි ජීර්ණය වෙන්නේ. ඉතුරු කොටස මොකද්ද වෙන්නේ? ඉතුරු කොටස පුතේ ජීර්ණය වෙන්නේ නැහැ. අන්නේ ජීර්ණය වෙන්නේ නැති ද්‍රව්‍ය. අන්නේ ජීර්ණය වෙන්නේ නැති කොටස් ටික තමයි පුතේ මොකද්ද වෙන්නේ? අපෙන් පිට වෙලා යන්නේ. ශරීරයේ ගුද මාර්ගය ඔස්සේ පුතේ පිට වෙලා යනවා.
අවශ්‍ය කරන ඒක න ජීර්ණය වෙන්නේ නැති කොටස් ටික. ඒ ආජීන පද්ධතියේ ජීර්ණය වෙන්නේ නැති කොටස් ටික තමයි පුතේ මල ද්‍රව්‍ය විදියට ගන්නෙ. ඉතින් පුතේ එයා ගත්තොත් එහෙම අපි දන්නවා එයා ගත්තොත් බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් විදියට සලකන්නේ නැහැ. බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් විදියට සලකන්නේ නැහැ. එහෙනම් පුතේ මතක තියාගන්න නැවත සැරයක් මම කියන්නම් බහිස්ත්‍රාවයක් ගත්තොත් එහෙම බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් ගත්තොත් එහෙම රසායනික ප්‍රතික්‍රියා මාර්ගයෙන් මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරනවා. රසායනික ප්‍රතික්‍රියා මාර්ගයෙන් පුතේ මේගොල්ලන් ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මේ ප්‍රතික්‍රියා කරලා තමයි පුතේ මෙයාලා මොකද්ද කරන්නේ? බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් ඉපදවන්නේ. නමුත් පුතේ අර ශරීරයෙන් පිටවන මල ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරනවද? නෑ. ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ නෑ. ප්‍රතික්‍රියා කරොත් තමයි පුතේ බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් ඉපදවන්නේ. නමුත් පුතේ අරගොල්ලෝ ජීර්ණය වෙනව විතරයි. අපි ලබා ගන්න ආහාර මුඛය හරහා පුතේ ලබා ගන්න ආහාර ජීර්ණය වෙනව විතරයි පුතේ ප්‍රතික්‍රියා කරන්නේ නෑ. ඒගොල්ලෝ ජීර්ණය වෙලා අවශෝෂණය කරගන්නවා. අර ජීර්ණය වෙන්නේ නැති කොටස් ටික ගුද මාර්ගය ඔස්සේ පිට කළා දානවා. ඒ නිසා තමයි පුතේ ඕවා මල ද්‍රව්‍ය රසායනික ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා තමයි පුතේ ඒගොල්ලෝ බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් විදිහට පිළිගන්නේ නැත්තේ. ඒක හොඳට මතක තියාගන්න. හරි ඊළඟ පුතේ මම අද කතා කරනවා පුතේ මම චූටි දෙයක් තව කියන්නම්. පුතේ හරි ඔයාලගේ පොතේ තියෙනවා පුතේ දෙවෙනි පිටුවේ බලන්න දෙක කොටසේ හරි බහිස්ත්‍රාවී ඉන්ද්‍රිය ගත්තොත් බහිස්ත්‍රාවී ඉන්ද්‍රියයන්ගෙන් පුතේ නිපද වෙන විවිධ බහිස්ත්‍රාවී ඵල තියෙනවා. බහිස්ත්‍රාවෙන් ඉන්ද්‍රියයන්ගෙන් විවිධ නිපද වෙන ඵල තියෙනවා. අපි ඉස්සෙල්ලා බලමු පුතේ බහිස්ත්‍රාවී ඉන්ද්‍රිය තමයි දරුවෝ පෙනහැලි කියන්නේ. පෙනහැලි. බහිස්ත්‍රාවී ඉන්ද්‍රිය තමයි පුතේ පෙනහැලි. පෙනහැලි. පුතේ මෙන්න මේ පෙනහැලි ගත්තොත් හරි මේ පෙනහැලි ගත්තොත් එහෙම මේක හරහා පුතේ මොනවද පිට කරන බහිස්ත්‍රාවී ද්‍රව්‍ය? මේක හරහා මොනවද පිට කරන බහිස්ත්‍රාවී ද්‍රව්‍ය? ඔයාලා දන්නවා. පෙනහැලි හරහා ශරීරයේ ගත්තොත් එහෙම ජීවී ශරීරයේ ගත්තොත් එහෙම පෙනහැලි කියලා කොටසක් තියෙනවා පුතේ. මෙන්න මේ බහිස්ත්‍රාවී ඉන්ද්‍රිය තමයි පුතේ. බහිස්ත්‍රාවයේ සිදු කරන ඉන්ද්‍රිය තමයි පුතේ පෙනහැලි. මෙන්න මේ පෙනහැලි හරහා මොනවද පුතේ පිට කරන බහිස්ත්‍රාවී ද්‍රව්‍ය? පෙනහැලි හරහා පුතේ පිට කරන බහිස්ත්‍රාවී ද්‍රව්‍ය තමයි මතක තියාගන්න. හරි දන්නේ නැත්නම් අත දැනගන්න එකක් තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ්. මෙන්න CO2 වලට අමතරව පුතේ ඔයාලා දන්නවා H2O පිට වෙනවා. මොනවාද පුතේ මේ H2O කියන්නේ මම මේ සූත්‍ර වශයෙන් ලිව්වේ CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව, H2O කියන්නේ පුතේ සර් ලිව්වේ ජලය. හරි ජලය. CO2 වායුව කියන්නේ කාබන් ඩයොක්සයිඩ්, ජලය කියන්නේ පුතේ H2O. එහෙනම් පුතේ පෙනහැලි හරහා ඔස්සේ පිට වෙන බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් මොනවාද කියලා අහුවොත් මොනවාද? කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා, ජලය පිට වෙනවා. එහෙනම් පුතේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය බැහැර කරන ආකාරය. ඒ කියන්නේ පුතේ මෙන්න මේ බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් පුතේ කොහොමද බැහැර කරන්නේ? කොහොමද බැහැර කරන්නේ? මේගොල්ලෝ CO2 හා H2O බැහැර කරන්නේ කොහොමද? ප්‍රාශ්වාස වාතය මගින් තමයි පුතේ මේගොල්ලෝ මොකද්ද කරන්නේ? බැහැර කරන්නේ. එහෙනම් සර් ලියනවා වරහන් ඇස්සේ ප්‍රාශ්වාස වාතය. හරි ප්‍රාශ්වාස වාතය මගින් තමයි මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ මෙන්න මේ CO2 වායුවයි H2O වායුවයි බැහැර කරන්නේ. හරි ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ළමයි ටික. හරිද? ඊළඟ එහෙනම් මෙන්න පුතේ එක බහිස්ත්‍රාවී කොටසක්. හරි ඔන්න එක බහිස්ත්‍රාවී කොටසක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය. හරි ඊළඟ කොටස තමයි පුතේ. හරි බහිස්ත්‍රාවී ඉන්ද්‍රිය කොටස තමයි ඊළඟට අපි දන්නවා වකුගඩු. ඕකට කියනවා පුතේ උක්‍ර කියලා. බනානස් ලියනවා මම උක්‍රවට වකුගඩු කියලා. මෙන්න
පුතේ මෙන්න මේ වකුගඩු ගත්තොත් එහෙම මෙන්න මේ වකුගඩු ගඩුව ඔස්සේ පිට කරන බහිශ්‍රාවී ද්‍රව්‍යයන් මොනවද කියලා අහුවොත් එහෙම ඔයාලා දැනගන්න ඕනේ පුතේ යූරියා පිට කරනවා. වකුගඩු ඔස්සේ මොනවද පිට වෙන්නේ? යූරියා. යූරික් අම්ලය. ඒ වගේම පුතේ ලවණ වර්ග. ඒ වගේම පුතේ ජලය පිට වෙනවා. එහෙනම් මොනවාද? යූරියා පිට වෙනවා. යූරියා යූරික් අම්ලය යූරික් අම්ලය ඒ වගේම පුතේ තව මොනවාද? ජලය පිට වෙනවා. තව මොනවාද? ලවණ වර්ග පිට වෙනවා. එහෙනම් පුතේ වකුගඩු කියන ඉන්ද්‍රිය බහිශ්‍රාවී ඉන්ද්‍රිය හරහා පුතේ වකුගඩු කියන බහිශ්‍රාවී ඉන්ද්‍රිය හරහා පුතේ මොනවාද පුතේ බහිශ්‍රාවී ද්‍රව්‍යයන් ලෙස පිට වෙන්නේ කියලා අහුවොත් ඔයාලා උත්තර දෙන්න ඕන දරුවෝ. යූරියා පිට වෙනවා. යූරික් අම්ලය, ජලය, ලවණ වර්ග වැනි කොටස් පිට වෙනවා කියලා මතක තියාගන්න. එහෙනම් පුතේ මෙන්න මේ යූරියා, යූරික් අම්ලය, ජලය, ලවණ වර්ග පිට වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා අහුවොත් ශරීරයේ මොන ආකාරයෙන්ද කියලා අහුවොත් පුතේ ඔයාලා උත්තර දෙන්න දරුවෝ. මොන ආකාරයෙන්ද මේ පිට වෙන්නේ? මුත්‍රා ලෙස තමයි පුතේ පිට වෙන්නේ. එහෙනම් උත්තර දෙන්න ඕනේ මුත්‍රා ලෙස කියලා. ශරීරයෙන් පුතේ බැහැර කරන්නේ කොහොමද? මුත්‍රා ලෙස තමයි පුතේ මෙන්න මේ ටික බැහැර කරන්නේ සර් කිව්ව බහිශ්‍රාවී ද්‍රව්‍යයන්. ඊළඟට පුතේ තව බහිශ්‍රාවී ද්‍රව්‍යයන් අපේ ශරීරයෙන් පිට කරන තව ඉන්ද්‍රියක් තියෙනවා. ඒ ඔයාලා දන්නවා ඒ මොන ඉන්ද්‍රියද? ඒ මොන ඉන්ද්‍රියද පුතේ? සම. පුතේ ඔයාලා දන්නවා සමහරහා මොනවාද පිට වෙන්නේ කියලා. සම කියන්නේ පුතේ බහිශ්‍රාවී ඉන්ද්‍රිය. සම කියන්නේ බහිශ්‍රාවී ඉන්ද්‍රිය. පුතේ සමහරහා පිට වෙන්නේ මොනවාද කියලා අහුවොත් ඔයාලා දැන සිටිය යුතුයි. දන්නේ නැත්නම් අද දැනගන්න කාරණය සමහරහා පිට කරන බහිශ්‍රාවී ද්‍රව්‍ය තමයි අංකය. එක මොනවාද? යූරියා. දාඩිය පිට වෙනවා කියන්නේ දාඩිය වල අඩංගු සංඝටක. ලේසි. සමහර වෙලෙන් දාඩිය ඉන්න දාඩිය වල අඩංගු සංඝටක මොනවාද? යූරියා. තව මොනවාද? යූරික් අම්ලය. තව මොනවාද? ලවණ වර්ග. තව මොනවාද? ලවණ. හරි. එහෙනම් ලියමු. සමහරහා පිට වෙන්නේ මොනවාද කියලා අහුවොත් ඔයාලා දැනගන්න ඕනේ. එකක් තමයි යූරියා. අනික යූරික් අම්ලය. අනික ජලය. අනික ලවණ වර්ග. මෙන්න මේ කිව්ව යූරියා, යූරික් අම්ලය හා H2O ඊට අමතරව පුතේ ලවණ වර්ග කියන කොටස් ටික දරුවෝ මෙන්න මේ කිව්ව කොටස් ටික කොහොමද පිට වෙන්නේ? සමෙන් ශරීරයෙන් පුතේ බහිශ්‍රාවය කරන්නේ කොහොමද? ස්වේදය ලෙස තමයි පිට කරන්නේ. ස්වේදය කියන්නේ පුතේ අපි දන්නවා දහඩිය ලෙස මේවා පිට කරනවා. දහඩිය ලෙස මේවා පිට කරනවා. එහෙනම් පුතේ ලියන්න ඕනේ ස්වේදය. එහෙනම් දරුවෝ හරි. එහෙනම් පුතේ ඔන්න සර් මෙන්න මේ කරුණ ගිය සැරේ නෝට් එක යටින් පුතේ ලියන්න තව ලකුණක් දාලා ලියා ගන්න බලන්න. මෙන්න මේක මානව දේහයේ ලියා ගන්න පුතේ සියලුම දරුවන් ලියා ගන්න. ඊකට මුත්‍ර වාහිනී පද්ධතිය ගැන කතා කරනවා. මානව දේහයේ බහිශ්‍රාවී ඉන්ද්‍රියයන්ගෙන් ඉපද වෙන බහිශ්‍රාවී ඉන්ද්‍රියයන්ගෙන් ඉපද වෙන විවිධ බහිශ්‍රාවී ඵලයන් ඉපද වෙන විවිධ බහිශ්‍රාවී ඵලයන් විවිධ බහිශ්‍රාවී ඵලයන් පහත ආකාරයට දැක්විය හැක. හරි පුතේ. එහෙනම් දරුවෝ මේ ලියලා තියෙන්නේ මොනවාද?
පුතේ මේ ලියලා තියෙන ඔයාලා හොඳටම දන්නවා. හරි. බහිශ්‍රාවී ඉන්ද්‍රියන් ටික ලියලා තියෙනවා. බහිශ්‍රාවී ඉන්ද්‍රියන් ටික ලියලා තියෙනවා. කො බහිශ්‍රාවී ඉන්ද්‍රියන් ටික මෙන්න පුතේ බහිශ්‍රාවී ඉන්ද්‍රියන් පෙනහැලි උක්ක ඒ කියන්නේ උක්ක කියන පුතේ වකුගඩු මේ තියෙන සම. එහෙනම් පුතේ ඔයාලා මේ විදිහටම ලියා ගන්න. මේ තියෙන්නේ පුතේ බහිශ්‍රාවී ඉන්ද්‍රියන් ටික. එහෙනම් පෙනහැලි මගින් ඉවන්නේ මොනවාද පුතේ පිට වෙන්නේ කියලා අහුවොත් ඔයාලා දන්නවා පෙනහැලි මගින් පිට වෙන්නේ CO2 වායුවක් ජලයක් කියලා ලියන්න. ඒව කොහොමද පුතේ ශරීරයෙන් බහිශ්‍රාවී ද්‍රව්‍ය විදිහට එළියට පිට වෙන්නේ කියලා අහුවොත් පරිසරයට පිට වෙන්නේ කොහොමද කියලා අහුවොත් මෙන්න පුතේ ප්‍රාශ්වාස වාතය. අපි පුතේ හුස්ම පිට කරනකොට පුතේ මෙන්න මේගොල්ලෝ තමයි පිට වෙන්නේ. මෙන්න මේගොල්ලෝ තමයි පිට වෙන්නේ. ජලයයි මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි. හරි පොඩි පැටවු ටික හොඳට තේරුම් ගන්න. මම හිතනවා පුතේ ඔය සර් කියලා දෙන විදිහට තේරෙන්නේ නැති කෙනෙක් නෑ. හැම කෙනාටම තේරෙනවා කියලා. ඒ නිසා හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. ගැටලුවක් තිබ්බොත් සර්ට කතා කරලා අහන්න පුළුවන් පුතේ. නැවත සරයක් මේ වීඩියෝ එක නරඹන්න පුළුවන්. හරි. දෙවෙනි කාරණය පුතේ වකුගඩු. මෙන්න මේ වකුගඩු ඔස්සේ පුතේ පිට වෙනවා බහිශ්‍රාවී ද්‍රව්‍යයන් විදියට පුතේ යූරික් අම්ලය, ඒ වගේම පුතේ යූරියා, ඒ වගේම පුතේ ලවණ වර්ග පිට වෙනවා. ඒවත් එක්ක පුතේ ජලය පිට වෙනවා. ඉතින් පුතේ මෙන්න මේ බහිශ්‍රාවී ද්‍රව්‍යයන් විදියට මෙන්න මේ කොටස් ටික කොහොමද ශරීරයෙන් පිට වෙන්නේ කියලා අහුවොත් අපි දන්නවා මුත්‍ර වාහිනී පද්ධතිය ඔස්සේ පිට වෙනවා. ඊළඟට පුතේ අපි සම විදියට ලියා ගන්න. සර් කියනවා ගමන් ඔයාලා ලියා ගන්න ඕනේ. සම කියන මේ ඉන්ද්‍රිය ගත්තාම මේ තියෙන බහිශ්‍රාවී ඉන්ද්‍රියක් මෙන්න මේ සම කියන එක හරහා පුතේ පිට වෙන්නේ මොනවද කියලා අහුවොත් බහිශ්‍රාවී ඵල විදියට යූරික් අම්ලය වගේම පුතේ ලවණත් එක්ක ජලය පිට වෙනවා. ඒක පුතේ ස්වේදයේ විදියට තමයි පුතේ අපේ පරිසරයට මුදා හරින්නේ. ඔය කතන්දර ටික තමයි පුතේ දැන් සර් කිව්වේ. එහෙනම් විනාඩි 2ක් දෙන්න ඔයාලා ලියා ගන්න. හරිනේ පුතේ. හරිනේ. හරිද? ඉවරයි නේද? ඉවරයි. හරි. එහෙනම් සර් මකනවා ඈ. එහෙනම් පුතේ අපි ඒ කතන්දර ටික ඉගෙනගෙන ඉවරයි. එහෙනම් අපිට දැන් තියෙන පුතේ ඉගෙන ගන්න මුත්‍ර වාහිනී පද්ධතිය ගැන. මේ තියෙන පුතේ සර් බෝඩ් එකේ අතර මුත්‍ර වාහිනී පද්ධතිය. එහෙනම් පුතේ දැන් මෙන්න මේක ගැන තමයි අපි ඉගෙන ගන්නෙ. එහෙනම් සියලුම දෙනා හොඳින් අහගෙන ඉන්න ඕනේ සියලුම දෙනා. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ කොටසට ලියාගන්න පුතේ අනුමාත්‍රකාව මුත්‍ර වාහිනී පද්ධතිය. පුතේ ඔයාලා විශ්වාස කරන්නේ නැහැ. හරි. මේ වගේ සටහනක් පුතේ ඔයාලගේ අයියලක් කළ 11 පන්තියේ සාමාන්‍ය පෙළ විභාගයට ඇවිල්ලා. මෙන්න මේ කතන්දරේ පුතේ මුත්‍ර වාහිනී පද්ධතිය ගියස.
ඒ නිසා ගියසරේ අහලා තියෙන අතිශීනී ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. හරි මට මතකයි ගියසරේ හෝ ඉතිසර සැරේ වෙන්නේ මට මතකයි ගියසරේ අහලා තියෙන්නේ. මුත්‍රවාහිනී පද්ධතිය ගැන තමයි අහලා තියෙන්නේ. කියන්න කනගාටුයි විද්‍යාවට ප්‍රශ්නයක් අහලා තියෙන අතිශීනී ප්‍රශ්නයක්. ඒ නිසා සියලුම කරුණු අපි දැන සිටිය යුතුයි. 8 පන්තියේ ළමයින්ටත් කියන්නේ ඒක. 8 පන්තිය 9 පන්තිය 10 පන්තිය 11 සියලුම දෙනාට බලන්න. ඒවා සියලුම දෙනා දැන සිටිය යුතුයි. හරි. එහෙනම් පුතේ මොනවාද මේ මුත්‍රවාහිනී පද්ධතිය කියන්නේ? එහෙනම් දැන් සර් මතන මේඩිය පුතේ මුත්‍රවාහිනී පද්ධතිය කියන්නේ හරි ඔයාලා දන්නවා පුතේ මුත්‍රවාහිනී පද්ධතිය මොනවාද කියන්නේ කියලා. හරිද? සාමාන්‍යයෙන් දන්නවා පුතේ මානව දේහයේ සෛලයක් ගත්තොත් පුතේ මෙන්න මේ මානව දේහයේ සෛලයේ සිදුවන පුතේ මොනවාද? රසායනික ප්‍රතික්‍රියා මගින් මේ දෙහේ ඇතුලේ පුතේ රසායනික ප්‍රතික්‍රියා මගින් පුතේ මෙන්න මේ නයිට්‍රජනීය සංයෝග මොනවාද පුතේ? නයිට්‍රජනීය සංයෝග අපි දන්නවා පුතේ නයිට්‍රජනීය සංයෝග තමයි පුතේ බහිශ්‍රාවී ද්‍රව්‍යයන් කියන්නේ. නයිට්‍රජනීය සංයෝග තමයි පුතේ බහිශ්‍රාවී ද්‍රව්‍යයන්. මොනවාද පුතේ මේ නයිට්‍රජනීය සංයෝග? ඔයාලා දන්නවා පුතේ නයිට්‍රජනීය සංයෝග කියන්නේ පුතේ යූරියා හරි යූරියා ඒ වගේම පුතේ යූරික් අම්ලය යූරික් අම්ලය මෙන්න පුතේ මෙන්න මේවා තමයි පුතේ සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම කියන්නේ නයිට්‍රජනීය සංයෝග. මේ තමයි මොනවාද? බහිශ්‍රාවී ද්‍රව්‍ය. නයිට්‍රජනීය සංයෝග අඩංගු මේවා පුතේ නයිට්‍රජනීය සංයෝග අඩංගු වෙනවා. මේවට කියනවා බහිශ්‍රාවී ද්‍රව්‍යයන් කියලා. නයිට්‍රජනීය සංයෝග අඩංගු වෙන බහිශ්‍රාවී ද්‍රව්‍යයන් තමයි පුතේ මේ සර් කියලා මේ කිව්වේ. බහිශ්‍රාවී ද්‍රව්‍යයන් පුතේ මේවා ගත්තොත් එහෙම මේ බහිශ්‍රාවී ද්‍රව්‍යයන් තුල පුතේ නයිට්‍රජනීය සංයෝග අඩංගු වෙනවා. ඉතින් පුතේ මෙන්න මේ නයිට්‍රජනීය සංයෝග මොනවාද වෙන්නේ පුතේ? ශරීරය තුල නිපදවනවා. කොහොමද පුතේ ශරීරය තුල නිපදවන්නේ? රසායනික ප්‍රතික්‍රියා වලින් තමයි පුතේ මෙන්න මේ යූරියා යූරික් අම්ලය කියන නයිට්‍රජනීය සංයෝග අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍යයන් නිපදවන්නේ. ඉතින් පුතේ මෙන්න මේ නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍යයන් ගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? ප්‍රධාන වශයෙන් මේ නයිට්‍රජනීය අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍යයන් ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් පුතේ මතක තියාගන්න උග්‍රහරා ඔයාලා දන්නවා උග්‍රහරා මුත්‍රා වශයෙන් පුතේ පිට කරනවා ශරීරයෙන්. උග්‍රහරා මුත්‍රා වශයෙන් බැහැර කරනවා පුතේ ශරීරයෙන්. ඉතින් පුතේ මෙන්න මේ නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍යයන් මෙන්න මේ උග්‍රහරා පුතේ පිට කරනවා. මුත්‍රාවාහිනී ඔස්සේ පිට කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි පුතේ සාමාන්‍යයෙන් සර් කියන්නේ මුත්‍රවාහිනී පද්ධතිය කියලා. මුත්‍රවාහිනී පද්ධතියේ කාර්යභාරය තමයි පුතේ මෙන්න මෙයාගේ කාර්යභාරය තමයි පුතේ දැන් සර් කිව්වේ. එහෙනම් හොඳට අහගන්න ආයසරයක් මම කියන්නම්. මානව දේහයේ ක්‍රියාවලිය ගත්තොත් පුතේ එක් පද්ධතියක් තමයි පුතේ මානව දේහයේ ක්‍රියාවලියේ මම කිව්වා අවයව කීපයක් බෙදලා පුතේ ඉන්ද්‍රියක් හැදෙනවා. ඉන්ද්‍රිය කීපයක් බෙදලා පුතේ පද්ධතියක් නිර්මාණය වෙනවා. පද්ධති කීපයක් බෙදලා තමයි පුතේ ජීවියෙක් නිර්මාණය වෙන්නේ කියලා. එහෙනම් පුතේ මෙන්න මේ පද්ධති කීපයක් නම් පුතේ ඒ පද්ධති කීපයෙන් එකක් තමයි මෙන්න මේ මුත්‍රවාහිනී පද්ධතිය. ඉතින් පුතේ මෙන්න මේ පද්ධතියේ කාර්යභාරය මොකක්ද කියලා අහුවොත් ඔයාලා දෙන්න ඕනේ මෙන්න මේ විදිහට උත්තර. මෙන්න මේ විදිහට උත්තර දෙන්න ඕනේ. මුත්‍රවාහිනී පද්ධතිය ගත්තොත් පුතේ මානව දේහය තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් ගත්තොත් රසායනික ප්‍රතික්‍රියා මගින් රසායනික ප්‍රතික්‍රියා ලෙස නයිට්‍රජනීය සංයෝග අඩංගු වෙනවා බහිශ්‍රාවී ද්‍රව්‍යයන්. එහෙනම් මොනවාද බහිශ්‍රාවී ද්‍රව්‍යයන්? යූරියා යූරික් අම්ලය කියන නයිට්‍රජනීය අඩංගු සංයෝග ගත්තොත් පුතේ මෙන්න මේ බහිශ්‍රාවී ද්‍රව්‍යයන් තුළ අඩංගු වෙනවා. ඉතින් පුතේ මෙන්න මේ බහිශ්‍රාවී ද්‍රව්‍යයන් තුළ යූරියා යූරික් අම්ලය කියන සංයෝග නිපදවනවා නම් පුතේ මෙන්න මේ නිපදවන බහිශ්‍රාවී ද්‍රව්‍යයන් පුතේ උග්‍රහරා පුතේ මෙන්න මේ ශරීරයෙන් මුත්‍රා ලෙස පිට කරනවා. උග්‍රහරා පුතේ ශරීරයේ මුත්‍රා ලෙස පිට කරනවා මොනවාද? මෙන්න මෙයාලා.
බහිස්රාවී ද්‍රව්‍ය. ඉතින් පුතේ මෙන්න මේ ද්‍රව්‍ය මේ උග්‍රහරා ශරීරයෙන් පිට කරනවා නම් අනිවාර්යෙන් එයාට ලස්සන පද්ධතියක් අවශ්‍ය වෙන්න ඕනේ. එහෙනම් පුතේ ඒ අවශ්‍ය කරන බහිස්රාවී නැත්නම් නයිට්‍රජනීය අඩංගු බහිස්රාවී ද්‍රව්‍යයන් ලස්සනට මාර්ගයක් ඔස්සේ පිට කරන්න පද්ධතියක් ඕනි. ඒ පද්ධතිය තමයි පුතේ මේ සර් බෝඩ් එකේ ඇතුළේ තියෙන්නේ. මෙන්න මේ පද්ධතියට තමයි අපි කියන්නේ මුත්‍ර වාහිනී පද්ධතිය කියලා. එහෙනම් පුතේ දැන් අපි ඉගෙන ගමු මුත්‍ර වාහිනී පද්ධතියේ කොටස් මොනවාද කියලා. ඒවට අපි පිළිතුරු දෙන්න ඕනි. ඉතින් පුතේ කොටස් මොනවාද කියලා අපි කොහෙන්වත් බලාගෙන නෙවෙයි පුතේ. අපි තනියෙන් මේ රූප සටහන ඇඳලා අපි තනියෙන්ම මේක ලකුණු කරන්න පුරුදු වෙන්න ඕනි. ඒ නිසා ජීවිත කාලෙට පුතේ ළමයින්ට ඔයාලගේ අක්කලා අයියලට ඔයාලගේ නංගිලා මල්ලිලට ඔයාලගේ වයස සමවට්ටම් අයට ඕනෙම කෙනෙකුට පුතේ මෙන්න මේ මුත්‍ර වාහිනී පද්ධතියේ මෙන්න මේ කොටස මේ කොටස මේක කියලා ලකුණු කරන්න පුළුවන් වෙන්න ඕනි, හැකියාවක් තියෙන්නත් ඕනි. හරි, එහෙමනම් දරුවෝ අපි මෙන්න මේ කොටස් ටික දැන් ලකුණු කරන්න ඉගෙන ගමු. එහෙනම් පුතේ මෙන්න මේව තමයි පුතේ සාමාන්‍යයෙන් කියන්නේ මුත්‍ර වාහිනී පද්ධතියේ උත්‍ර කියලා. උත්‍ර කියලා. එහෙමනම් පුතේ මේ උත්‍ර ගත්තොත් පුතේ සාමාන්‍යයෙන් මම තියාගන්න දැන් මම මෙහෙම හිටියොත් මම බෝඩ් එක දිහා බලාගෙන හිටියොත් මේ උත්‍ර වෙන්නේ මොන උත්‍රද? දකුණු උත්‍රය. මෙහෙම නෙවෙයිනේ පුතේ තියෙන්නේ. දැන් අපි ඉන්නේ මේ උත්‍රද මේක මගේ ශරීරයේ තිබ්බොත් මෙන්න මෙහෙමයි තියෙන්නේ. හැරිලා තියෙන්නේ. එහෙනම් මගේ මේ මොන පැත්තද? මේ දකුණු පැත්ත. මේ වම් පැත්ත. එහෙනම් මේ තියෙන මොන උත්‍රයද? මේ තියෙන්නේ උත්‍රය ගත්ත මොන පැත්තද මේ? මේ තියෙන්නේ වම් උත්‍රය. එහෙනම් පුතේ දෙන්න මේ පැත්තට නම ලකුණු කරලා දෙන්න වම් උත්‍ර කියලා. වම් උත්‍ර. ලකුණු කරගන්න ඕනේ මේ නම් මොනවද මේ වම් උත්‍ර. එහෙනම් පුතේ මෙන්න ඊළඟ කොටස මෙයා වම් උත්‍ර නම් පුතේ මතක තියාගන්න මේ ඉන්නේ අනිත් උත්‍රේ මොකද්ද? දකුණ. මේ ගත්තොත් මොකද්ද? දකුණ ගත්තොත් දකුණු උත්‍රය. ඊළඟ පුතේ මේ උඩින්ම ඉන්නෝ පුතේ ප්‍රධානම දමනි දෙකක් මේ තියෙන්නේ. හරිද? දමනි දෙකක් යන පුතේ මෙන්න මෙයායි. දමනියක් මෙන්නේ අනිත් එක සිරාවක්. දමනියක් එක්ක සිරාවක් සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඔයාලා දන්නවා මේ තියෙන්නේ මේ වම් පැත්තට සම්බන්ධ වෙලා තියෙන දමනියට අපි කියනවා මොකක් වෙලද කියන්නේ? සංස්ථානික මහා දමනිය. සංස්ථානික මහා දමනිය. මේ පුතේ වම් උත්‍රයත් එක්කම තමයි පුතේ මෙන්න මේ සංස්ථානික මහා දමනිය හැදෙන්නේ. සංස්ථානික මහා දමනිය හැදෙන්නේ. ඊගාට පුතේ ඔයාලට පේනවා සංස්ථානික මහා දමනියත් එක්ක පුතේ එහා පැත්තෙන් තව නාලයක් තියෙනවා. මේවට පුතේ මතක තියාගන්න මේව හෝස් බට වගේ නෑ හොඳේ. මේ ෂූටි කේශ නාලිකා වගේ නාලිකා තියෙන්නේ. නැත්තම් අඟල් එකමාරේ හෝස් බට ආසර් සංස්ථානික මහා දමනිය ඉස්සර අපිට දැන් මේකේ අඟල බටයක්. ඊගාට මෙන්න මේ දමනියට අපිට දාන්න පුළුවන් සර් අඟල් එකමාරේ බට. එහෙම එච්චර මහත නෑ. හරිද? එහෙනම් පුතේ මේ සංස්ථානික මහා දමනිය නම් පුතේ දකුණු උත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අදර මහා සිරාව. අදර මහා සිරාව. එහෙනම් පුතේ ඒකත් අපි ඉගෙන ගත්තා. එහෙනම් පුතේ මෙන්න ඊළඟ කොටස් දෙක මේ තියෙන පුතේ උත්‍ර දෙකට පුතේ නාලිකාව ඔස්සේ පුතේ ගෙනල්ලා මේ මුත්‍ර නයිට්‍රජනීය අඩංගු සංයෝග බයිස්රාවී ද්‍රව්‍යයන් එනවා. මේ හරහා එනකොට පුතේ මේගොල්ලන්ගේ අඩංගු වෙනවා. මේගොල්ලන්ගේ අඩංගු වෙන්නේ දැන් මොනවාද? මේ තුල අඩංගු වෙන්නේ පුතේ නයිට්‍රජනීය ද්‍රව්‍යයන් අඩංගු සංයෝග. අර සර් කිව්වේ යූරියා යූරික් අම්ල වගේ ද්‍රව්‍යයන්. ඉතින් පුතේ ඒවට සම්බන්ධ වෙන්නේ ඒවට ගෙනෙන මෙන්න මේ කොටස් දෙක. මෙන්න මේ කොටස් දෙකට අපි කියනවා මොනවාද? අපි දන්නවා උක්‍රීය දමනි කියලා. උක්‍රීය දමනි කියලා කියනවා. උක්‍රීය දමනි කියලා කියනවා. උක්‍රීය දමනි කියලා කියනවා. ඒ වගේම පුතේ මතක තියාගන්න ඒ වගේම පුතේ මේ තියෙන්නේ මෙන්න මේ කොටස් වලින් අනු ඊළඟ කොටස් දෙක ගත්තොත් එහෙම පුතේ ඊළඟ කොටස් දෙකක් තියෙනවා පුතේ තව ඒ වගේම ඒ කොටස් දෙක ගත්තොත් ඒ කොටස් දෙකට තියෙනවා නම. හරි?
උක්‍රිය දමනය කිව්වම පුතේ මෙයාත් එක්ක එන්නේ හොඳේ. මෙයාත් එක්ක එන්නේ මේ තියෙන්නේ හරි මේ තියෙන අතරමා සීමාව මේ තියෙන සංස්කාරික මහාධම. මෙයාත් එක්ක ගොයින්නේ. බලා ගන්න. හරි. ඊගාට බලන්න. මෙන්න පුතේ ඊළඟ නාල දෙක ගත්තොත් එහෙම අපි දන්නවා මෙන්න මේ උක්‍රිය දමන දෙක තමයි ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක උක්‍රිය දමනි සම්බන්ධ මේ තියෙන උක්‍රිය දමන පුතේ ඉහළින් තියෙනවා. මෙන්න මේ නාලය ඔස්සේ තමයි උක්‍රිය දමන දෙක ක්‍රියාත්මක වෙන්නේ. මේ නාලය ඔස්සේ පුතේ ක්‍රියාත්මක වෙනවා. ඒ කොටස් දෙකට අපි නම් දෙනවා පුතේ. මොකද්ද? උක්‍රිය සිරාවක් කියලා. හරිද? ඊළඟ පුතේ මෙන්න පුතේ ඊගාට මේකේ පුතේ මෙන්න මේ උක්‍ර ඔස්සේ පුතේ අවශ්‍ය කරන නයිට්‍රජනීය අඩංගු ද්‍රව්‍යයන් මෙන්න මේ බහිශ්‍රාවී ද්‍රව්‍යයන් පුතේ අඩංගු වෙනකොට හරි දැන් මේකේ පුතේ පිට වෙන්න මාර්ගිකුත් එපා පිට වෙන්න මාර්ගිකුත් ඕනි අනිවාර්යයෙන් නැත්තම් සදා අනාථයි නේද පිට වෙන්න මාර්ගයක් ඕනි ඒ මාර්ගය තමයි පුතේ පහලින් ඔයාලා දැන් මේ තියෙන්නේ ඒ මාර්ගයට කියනවා පුතේ ඔය පල්ලට නාල මේ නිකන් අර නාලිකා දෙකක් වගේ මේ පල්ලහැට ගිහින් තියෙන්නේ. අන්නේ කොටස් දෙකට කියනවා පුතේ මොනවාද මේ තියෙන්නේ? මේකෙන් වැඩිපුර තියෙන ඒ ද්‍රව්‍යයන් ටික අනවශ්‍ය කරන ද්‍රව්‍යයන් දෙකේ පුරු මේ උත්කහරා පුතේ මේව තෙල්ල තමයි ඉන්නේ. මේ නාල ඔස්සේ තමයි පුතේ පිට වෙන්නේ. මේවා ලෝඩ් වුණාට පස්සේ මේව පිට වෙනවා මෙන්න මේ නාල ඔස්සේ. හරි මේ නාල වලට කියනවා පුතේ මෙන්න මේ නාල වලට කියනවා ලස්සන නමක් මොනවාද? මුත්‍ර වාහිනී නාල කියලා. එහෙනම් මේ මොනවාද එනවා? මේ තියෙන මුත්‍ර වාහිනී කොටස්. එහෙනම් ඊළඟ කොටස තමයි මුත්‍ර වාහිනී. ඊළඟ පුතේ මේ නිකම් පුතේ මෙතන තියෙනවා. හරි මේ මුත්‍ර වාහිනී ගත්තා මේ මුත්‍ර වාහිනිය ඔස්සේ තමයි පුතේ මේ ඔක්කොම නයිට්‍රජන් අඩංගු සංයෝග ටික පුතේ පෙරලා මේකෙන් පෙරෙනවා මේකෙන් පෙරලා පුතේ මේ හරහා මෙන්න මේ මුත්‍ර වාහිනිය ඔස්සේ එනවා මුත්‍ර වාහිනිය ඔස්සේ ආවට පස්සේ පුතේ මෙන්න මේකේ තමයි පුතේ ඔක්කොම තැම්පත් කරගන්නේ එහෙනම් පුතේ මේ තියෙන්නේ මොකද්ද මේ තමයි මුත්‍රාශය තැම්පත් කරන අවශ්‍ය කරන ද්‍රව්‍යයන් මේකේ තමයි ඊළඟ පියවරට එන්නේ හරි මේකට කියනවා මුත්‍රාශය කියලා මම මේ කොටස් පැහැදිලිව කියලා දෙන්න මෙන්න මේ තියෙන මුත්‍රාශය මුත්‍රාශය ඊළඟ එක මේ මුත්‍රාශය පුතේ ඊළඟ මේ තියෙන්නේ මුත්‍රාශය මේ මුත්‍රා ටික මොකද්ද වෙන්නේ පිට වෙන්න තැනකුත් තියෙනවනේ මේ තමයි එන පිට වෙන මාර්ගය මුත්‍ර මාර්ගය එනම් මෙන්න කොටස් ඔන්න කොටස් එහෙනම් බලන්න ආයතරයක් මේ තියෙන පුතේ සංස්ථානික මහධමනිය මේ තියෙන පුතේ අදරමා සිරාව සංස්ථානික මහධමනිය තියෙන කොටස් දෙක මෙන්න මේ හා වෙලා තියෙන උක්‍රෝසේ සංස්ථානික මහධමනිය ඔස්සේ එන ධමනිය පුතේ උක්‍ර වලට සම්බන්ධ වෙලා තියෙනවා ඒ උක්‍ර වලට සම්බන්ධ වෙන ස්ථාන දෙකට අපි කියන උක්‍රීය ධමනිය කියලා ඊගාට මේ තියෙන පුතේ අදරමා සිරාව මෙන්න මේ අදරමා සිරාව පුතේ සම්බන්ධ වෙන උක්‍රෝසේ අදරමා සිරාව උක්‍ර වලට සම්බන්ධ වෙන තැන් වලට අපි කියනවා උක්‍රීය ධමනිය උක්‍රීය සිරාව කියලා ඊළඟ පුතේ මේ ප්‍රධාන වශයෙන් කියනවා පුතේ උක්‍ර හරි ප්‍රධාන වශයෙන් දෙකක් තියෙන උක්‍ර ඒ උක්‍ර දෙක ගත්තොත් පුතේ ඔයාලා දැනගන්න ඕන ලකුණු කරන්න ක්‍රමයක් තියෙනවා ඔයාලා මෙහෙම බැලුවොත් නම් පුතේ මේක මේ සර් මේ පැත්තට හැරිලි කියොත් මේක දකුණු උක්‍ර මේක වෙන්නේ දකුණු හැබැයි මේක වැරදි අපි පුතේ අනිත් පැත්ත හැරිලා තමයි උක්‍ර ටික ලකුණු කරන්නේ අපි හිතන්න ඕනේ හැම වෙලාවෙම මේක තියෙන අපි ඉන්න පැත්තට හැරිලා ඉන්න එහෙනම් පුතේ එහෙනම් දැන් මම හැරිලා ඉන්න පැත්ත බැලුවොත් එහෙම දැන් මේක පුතේ එහෙන් පිටින්ම වගේ මෙහෙම නිකන් ගැව්වොත් එහෙම මේ රූට් එක කපලා මගේ ඇලුවොත් එහෙම මේක තියෙන්නේ මොන පැත්තද වගේ මගේ වම් අත පැත්ත තමයි තියෙන්නේ එහෙනම් මේ තියෙන්නේ වම් එහෙනම් මේ තියෙන පුතේ දකුණු ඊගාට පුතේ මේ උක්‍ර ඔස්සේ ඊළඟට සම්බන්ධ වෙලා තියෙන මුත්‍ර වාහිනී
ඊළඟ මුත්‍ර වාහිනිය සම්බන්ධ නැත්නම් මුත්‍රාශය ඊළඟට අවසන් වෙලා තියෙනවා කෙලවර මුත්‍ර වාහිනිය පද්ධතිය කෙලවර මුත්‍ර මාර්ගය. ඔය කොටස් ටික මතක තියාගන්න යුතුයි. එහෙනම් පුතේ මතක තියාගන්න මුත්‍ර වාහිනී පද්ධතිය ගත්තොත් පුතේ මෙන්න මේ මුත්‍ර වාහිනී පද්ධතියේ ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයක් තියෙනවා. මුත්‍ර වාහිනී පද්ධතියේ ප්‍රධානම කොටස් කීයක් තියෙනවද? ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ප්‍රධාන කොටස් 4. මොනවාද පුතේ කොටස් 4? මොනවාද කොටස් 4? ඔයාලා දන්නව පුතේ මොනවාද කොටස් 4? එකක් තමයි පුතේ උක්‍ර. මේ උක්‍ර කියන්නේ මොනවාද මේ? මේ උක්‍ර කියන්නේ? මේ වකුගඩු. නම් පුතේ පළවෙනි එක උක්‍ර. මේවට කියනවා පුතේ වකුගඩු කියලා. මෙන්න. දෙවෙනි එක කවුද? අපි දෙවෙනි එක දෙන්නේ පුතේ මෙන්න උක්‍ර ඊගාටා පුතේ මුත්‍ර වාහිනිය. ප්‍රධාන දෙවෙනි කොටස තමයි මුත්‍ර වාහිනිය. කොටස් 4යි පුතේ තියෙන්නේ. තුන්වෙනි එක කවුද? තුන්වෙනි එක තමයි දරුවනේ. මෙන්න මෙයා මුත්‍රාශය. ඊගාට පුතේ ඔයාලා දන්නවා හතරවෙනි එක ඉන්නේ කවුද? හතරවෙනි එක ඉන්නේ පුතේ මුත්‍ර වාහිනී පද්ධතියේ හතරවෙනි ස්ථානයේ ආරම්භ තියෙන්නේ කවුද? මුත්‍ර මාර්ගය. එහෙනම් දරුවෝ ඔන්න සර් කියලා දුන්නා කොටස් ටික. මම නැවත සැරයක් මේකේ කාර්යභාරය කියන්නම් පුතේ. මේකේ කාර්යභාරය කියන්නම්. හොඳට අහුම්කම් දෙන්න. පුතේ මානව දේහයේ ක්‍රියාකාරීත්වය ගත්තොත් පුතේ මානව දේහයේ ක්‍රියාකාරීත්වයේ එක් ඉන්ද්‍රියක් ගත්තොත් හරි ඉන්ද්‍රියක කොටස් කීපයක් තමයි එකතුලා තමයි මෙයා හැදලා තියෙන්නේ. ඉන්ද්‍රියන් බහිස්ත්‍රාවී ඉන්ද්‍රියන් කොටස් කිහිපයක් එකතුලා තමයි පුතේ මෙන්න මේ පද්ධතියෙන් හැදලා තියෙන්නේ. එහෙනම් ශරීරයේ එක් පද්ධතියක් වශයෙන් තමයි පුතේ මෙන්න මේ මුත්‍ර වාහිනී පද්ධතිය අපි ගන්නෙ. එහෙනම් මගේ දරුවෝ මෙන්න මේ මුත්‍ර වාහිනී පද්ධතියේ කාර්යභාරය මොනවද කියලා අහුවොත් පුතේ ඔයාලා දැන සිටිය යුතු මේකෙන් මොකද්ද කෙරෙන්නේ? එහෙනම් මම කියන්නම් මේ කරන කාර්යය මානව දේහයේ ශෛලයක් තුල පුතේ සිදුවෙන රසායනික ක්‍රියාවලිය. පද්ධතිය පුතේ රසායනික ක්‍රියාවලින් සිද්ධ වෙනවා. ඉතින් පුතේ ඒ පද්ධතියේ සිදුවෙන රසායනික ක්‍රියාවලියෙන් එකක් පුරුදු වෙන්නත් එපා පුතේ මේ පද්ධතියට නේද? මේ පද්ධතියට ක්‍රියාවලිය සිද්ධ වෙන්න එපා. මේ පද්ධතියේ සිදුවෙන මෙන්න මේ රසායනික ක්‍රියාවලිය මගින් දැන් මම කිව්වා සාමාන්‍ය පද්ධති වලට පුතේ රසායනික ක්‍රියාවලිය මොකද්ද වෙන්නේ? එකින් එකට සිද්ධ වෙන්නේ. හරි ආජීන පද්ධතිය වෙනවා. ශෝෂණ පද්ධතිය වෙනවා. මේ මුත්‍ර වාහිනී පද්ධතිය වෙනවා. කොහොම සිද්ධ වෙනවා. ඉතින් පුතේ මේ රසායනික පද්ධතිය මගින් පුතේ අනිවාර්යෙන් මොනවා හරි නිපදවන්න ඕන. රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් පුතේ අනිවාර්යෙන්ම මොනවා හරි දෙයක් නිපදවීමක් සිද්ධ වෙන්න ඕන. රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන තැන මොනවා හරි දෙයක් නිපද වෙනවා. ඒ රසායනික ප්‍රතික්‍රියාව නිපද වෙනවා සිදු වෙනවා නම් පුතේ එහෙනම් මෙන්න මේ මුත්‍ර වාහිනී පද්ධතියේ නිපද වෙන මොනවාද? නයිට්‍රජනීය අඩංගු සංයෝග වෙන බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් තමයි නිපද වෙන්නේ. මොනවාද පුතේ මේ බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් තුල නිපද වෙන්නේ? හැබැයි ඒව නයිට්‍රජනීය අඩංගු සංයෝග වෙන්නත් ඕන. මොනවාද? ඔයාලා දන්නවා නයිට්‍රජනීය අඩංගු සංයෝග වෙන බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් එකක් යූරියා. ඒ වගේම පුතේ තව යූරික් අම්ලය. මෙන්න මේ යූරික් අම්ලය තමයි පුතේ නයිට්‍රජනීය අඩංගු සංයෝග වෙන බහිස්ත්‍රාවී ද්‍රව්‍ය විදිහට අපි පිළිගන්නේ. ඉතින් පුතේ මෙන්න මේ සංයෝග පුතේ මොකද්ද කරන්නේ? මුත්‍ර වාහිනී පද්ධතියේ තියෙන පුතේ උක්‍ර කියලා වකුගඩු මෙන්න මේ උක්‍ර හරහා පුතේ මුත්‍ර වාහිනිය ඔස්සේ පුතේ ශරීරයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා පුතේ මුත්‍ර වාහිනී පද්ධතියේ කාර්යභාරය කියලා. එහෙනම් ඕක තමයි පුතේ මුත්‍ර වාහිනී පද්ධතියෙන්
කියවෙන්නේ. එහෙනම් මගේ දරුවෝ ටික දැන් මේ සර් කියන දේ හොඳට ලියා ගන්න ඕනේ පැහැදිලිව. ඒ කාරණේ ලියාගත්තට පස්සේ තමයි මේ රූප තරණ ඇඳගෙන කොටස් නම් කරන්න ඕනි. එහෙනම් අපි පටන් ගමු පුතේ. සර් කියන දේ පැහැදිලිව හරියටම ලියා ගන්න. මම එමින් කියන්නම්. ඔයාලා හරියටම දරුවෝ ලියා ගන්න. එහෙනම් ලියා ගන්න. මානව දෙහි සෛල තුල මානව දෙහි සෛල තුල මානව දෙහි සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් මානව දෙහි සෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් නයිට්‍රජනීය සංයෝග අඩංගු බහිස්රාවී ද්‍රව්‍යයන් වරහන් ඇස්සේ ලියා ගන්න පුතේ මොනවාද බහිස්රාවී ද්‍රව්‍යයන්? වරහන් ඇස්සේ ලියා ගන්න එක යූරියා. ඊගාවට යූරික් අම්ලය. යූරියා අත් පැහැදිලි නේද අකුරු? යූරියා යූරික් අම්ලය. යූරියා යූරික් අම්ලය වරහන් වහන්න. බහිස්රාවී ද්‍රව්‍යයන් යූරියා යූරික් අම්ලය වරහන් වහන්න. නිපදවයි. වරහන් වහලා ලියා ගන්න නිපදවයි. එම නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍යයන් ප්‍රධාන වශයෙන් උග්‍ර හරහා මුත්‍රා ලෙස ශරීරයෙන් බැහැර කරයි. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍යයන් මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍යයන් මෙලෙස ශරීරයෙන් බැහැර කිරීම මෙලෙස ශරීරයෙන් බැහැර කිරීම මෙම පද්ධතියේ කාර්යභාරය වේ. හරිද? හරි.
ටිකක් ලියා ගන්න පුතේ. වෙනම ලියා ගන්න. හරි. මුත්‍රවාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස් හතරකි. මුත්‍රවාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස් හතරකි. මුත්‍රවාහිනී පද්ධතියේ ප්‍රධානම කොටස් හතරකි. මුත්‍රවාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස් හතරකි. මොනවාද පුතේ කොටස් හතර? ඔයාලා දන්නවා. ප්‍රධාන කොටස් හතර විදිහට පළවෙනි එකට හඳුන්වන්න පුළුවන් පුතේ උත්තර. පළවෙනි එක හඳුන්වන්න පුළුවන් පුතේ උත්තර. අපි කියනවා නැත්නම් වකුගඩු කියනවා. ඊළඟ පුතේ දෙවෙනි එක මුත්‍රවාහිනී. තුන්වෙනි එක පුතේ මුත්‍රාශය. හතරවෙනි එක පුතේ මුත්‍ර මාර්ගය. එහෙනම් පුතේ මේ තමයි මුත්‍රවාහිනී ප්‍රධාන කොටස් හතර. ලියා ගන්න දරුවෝ. ලියා ගන්න. හරි. එහෙමනම් දරුවෝ ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවරද? එහෙනම් දරුවෝ මේක ලියා ගන්න ඊළඟට. ඊළඟ තර ලකුණ. පහතින් දැක්වෙන්නේ වේගෙන් කියන වැඩිද? වැඩි නෑ. පහතින් දැක්වෙන්නේ කොටස් නම් කළ මුත්‍රවාහිනී පද්ධතියේ රූප සටහනකි. කොටස් නම් කළ පහතින් දැක්වෙන්නේ කොටස් නම් කළ මුත්‍රවාහිනී පද්ධතියේ රූප සටහනකි. හරිද? එහෙමනම් පුතේ දැන් මෙන්න මේ රූප සටහන සියලු දරුවා අඳ ගන්න ඕන. අඳගෙන කොටස් ටික නම් කරන්න විනාඩි 5ක් දෙන්න. හරි? කොටස් ටික නම් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක පුතේ බලන්නත් පුළුවන්. නැවත නැරඹීමේ හැකියාවක් තියෙනවා. හරි? එන්නේ අඳගන්න පුතේ විනාඩි 5ක් වෙනවා 3ක් දෙන්න නේ. ගොඩක් වෙලා දෙන්න බෑනේ. වෙලාව කල්පනා කරන්න ඕනේ. තව චූටි වෙලාවයි තියෙන්නේ. ඒ නිසා පුතේ ඒක ඉක්මනින්ම රූප සටහන අඳ ගන්න. දැන් සර් අඳින එක අඳින්න එපා කවුරුත්. දැන් සර් අඳින එක අඳින්න එපා කවුරුත්. ඒ නෝනේද මම මේ විදිහට
පස්සේ මේ ඉවරද? ආ දරු ටික දැන් ඉවරද? මේසි නේද? මේකේ නාල දෙකක් තියෙන නිසා තමයි පාට දෙකක් පාවිච්චි කරේ සර්. හරි? ඔයාලා පාට දෙකක් පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් සර්ට ඔය නිකන් උඩින් බලේ හදලා තිබ්බා. හරි ඒක ඉගෙන ගන්න දෙයකට සාධිත නම් මේ ඉගෙන ගන්න දෙයට ආධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. ඒ නිසා තමයි ඔයාලා හදගන්නකම මම මේ කියන්නේ ඊළඟ කොටස පස්සේ කියලා බලන්න මේක. මේ සර් ඇන්දේ මොකද්ද? මේ සර් ඇන්දේ මුත්‍ර වාහිනිය. හරි පහළට එක පැත්තයි. මේ ඇන්දේ සර් ඉතේ උක්‍රය. මේ උක්‍රය ලොකු කරලා තමයි මේ තියෙන්නේ ඈ. ලොකු කරලා තමයි මේ තියෙන්නේ. ඔන්න පුතේ ආඩ ලොකු කරලා. ඔන්න උක්‍රයක් ඇන්දා. හරි? හරි? මේක අතු වෙන වෙනම තියෙන තැන් තියෙන මෙන්න වගේ පොයින්ට්. හරි මේ වගේ තැන් වලට කියනවා
මේ සර් ඇයි සර් අපි අසරණ කරන්නේ දැන් ඕක අපි හඳගන්නේ කොහොමද නේද? එහෙමද? හරි. දැන් එහෙනම් මුද්‍රවාහිනී පද්ධතිය මොකද වෙන්නේ? දැන් අපේ ළමයි ටික හඳගෙන ඉවරයි මම දන්නවා. අපේ වැඩ ටික හඳගෙන ඉවරයි. මේ සර් හරි ලේසි ඕක මොකද්ද නේද? ඒක නම් මොකද්ද සර්? හරි. එහෙනම් දැන් අපි බලමු පුතේ. දැන් අපි බලමු මේකෙන් උනේ කතන්දරේ මොකද්ද? මිනිස්සුගේ දේහයේ පුතේ නයිට්‍රජනීය අඩංගු සංයෝග වෙන මුත්‍ර ගත්තොත් බහිශ්‍රාවී ද්‍රව්‍යයන් නිපදෙව්වා. මේ නිපදන බහිශ්‍රාවී ද්‍රව්‍යයන් පුතේ මොනවා මගින්ද පුතේ ශරීරයෙන් බැහැර කරන්නේ? උක්‍ර වලින් පුතේ. හරි උක්‍ර වලින් වකුගඩු මාර්ගය. හරි උක්‍ර වලින් තමයි පුතේ මොනවාද කරන්නේ? උක්‍ර හරහා මොනවා ලෙසද පිට කරන්නේ? මෙන්න මේ උක්‍ර හරහා පුතේ මුත්‍රා වශයෙන් පුතේ බැහැර කරනවා. ඕකේ ක්‍රියාකාරීත්වය තමයි පුතේ මේ සිද්ධ වෙන්නේ. මෙන්න මේකේ ක්‍රියාකාරීත්වය තමයි ඔය කිව්වේ. උක්‍ර හරහා පුතේ මොනවාද වශයෙන් පිට වෙන්නේ? මුත්‍රා ඔස්සේ තමයි පිට වෙන්නේ. අර නයිට්‍රජනීය අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍ය. මොනවාද පුතේ නයිට්‍රජනීය අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍ය? නයිට්‍රජනීය සංයෝග අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍ය තමයි යූරියා, යූරික් අම්ලය කියන කොටස් ටික. එහෙමනම් පුතේ ඊළඟ කොටස මම කියනවා පුතේ මෙන්න මෙයා බලන්න පුතේ අපි දැන් දන්නවා පුතේ සාමාන්‍යයෙන් උක්‍ර යුගල ගත්තොත් එහෙම මේ තියෙන උක්‍ර යුගල පුතේ මෙන්න මේ උක්‍ර යුගල ගත්තොත් එහෙම පුතේ මේ උදර කොටස තියෙනවා මෙන්න මේ උදර කොටස ගත්තොත් එහෙම පුතේ හරි මෙන්න මේ උදර කොටස ගත්තොත් ඒක අන්තර්ගත වෙන මොනවද තමයි මේක සම්බන්ධ වෙන්නේ උක්‍ර දකුණු උක්‍රයයි වම් උක්‍රයයි ගත්තොත් වකුගඩු දෙක මෙන්න මේ වකුගඩු කොටස ගත්තොත් එහෙම පුතේ කසේරුව මේ කසේරුව කියන්නේ මේ පැත්තේ කසේරුව තියෙන්නේ බලයි කොන්ද පැත්ත තමයි කසේරුව පුතේ පහලින් තමයි මේ පැත්ත පිටන කසේරුව පහලින් තමයි පුතේ පිටන්නේ මේ පැත්තේ කසේරුව පහලින් තමා උක්‍ර දෙක පිහිටන්නේ මෙන්න මේ කොටස් දෙක පිහිටන්නේ කසේරුව පහලින්. ඉතින් පුතේ අක්මාවේ පිහිටීම හරි අක්මාව තියෙනවනේ ශරීරයේ අක්මාව මෙන්න මේ අක්මාවේ පිහිටීම නිසා පුතේ දකුණු උක්‍රයයි වම් උක්‍රයයි මොකද්ද වෙන්නේ? අක්මාවට පිහිටීම නිසා ඒකිනුත් පහලින් තමයි පිහිටන්නේ. අක්මාවේ පිහිටීම නිසා පුතේ දකුණු උක්‍රයයි වම් උක්‍රයයි කියන කොටස් දෙක ඒ කොටස් දෙක පුතේ මොකද්ද වෙන්නේ? මදක් පහලින් තමයි පිටන්නේ. හරිද? ඒක මතක තියා ගන්න. එහෙමනම් පුතේ සාමාන්‍යයෙන් අපි දන්නවා හොඳින් වැඩුණු පුජ්‍යලයක් ගත්තොත් ශරීරයේ හොඳින් වැඩුණු පුජ්‍යලයක් ගත්තොත් පුතේ මතක තියාගන්න උක්‍රය දිගින් සෙන්ටිමීටර් 13යි. හරි? උක්‍රය ගත්තොත් දිගින් සෙන්ටිමීටර් 13යි. උක්‍රය ගත්තොත් හොඳින් වැඩුණු පුජ්‍යලයක ඔය කොන්ද පණ නැති මේ මීටර් 20ක් තියද්දි මීටර් 50 100ක් දිගට පස්සේ දරස් ගාලා බිම වැටෙන එහෙම නෙවෙයි හොඳින් වැඩුණු පුජ්‍යලයක ගත්තොත් එයාගේ උක්‍රයක දිග ගත්තොත් දිගින් සෙන්ටිමීටර් මොකද්ද වෙන්නේ 13ක් සෙන්ටිමීටර් 13ක් පළලින් ගත්තොත් පුතේ පළලින් ගත්තොත් එහෙම මතක තියාගන්න සෙන්ටිමීටර් 6ක් පමණ වෙනවා. දිගින් ගත්තොත් සෙන්ටිමීටර් 13යි පළල ගත්තොත් සෙන්ටිමීටර් 6යි. මේ උක්‍රේ නිකන් පුතේ බෝංචි අටයක් තියෙන්නේ. බෝංචි අට දානෝනේ. බෝංචි බීජයක් වගේ තමයි තියෙන්නේ. බෝංචි බීජ තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට තියෙන්නේ. ඔන්න ඔය වගේ තමයි පුතේ උක්‍රේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ බෝංචි බීජ හැඩයක් තමයි පුතේ ගන්නෙ. දිගින් 13යි පළලින් 6යි පුතේ හොඳින් වැඩුණු එක්කෙනෙක්ගේ. හරිද? ඊගාන මතක තියාගන්න මේ උක්‍ර වලට පුතේ මේව වැඩ කරන්න නම් මේව මේවා ක්‍රියාකාරීත්වය තියෙන අනිවාර්යයෙන් මේවා රුධිරය අඩංගු වෙන්න බෑ. මුළු ශරීරේටම පුතේ රුධිරය ගෙනියනවා. නිකන් මේක මැෂිමක් වගේ. හරිද? සියලුම අවයව වලට. හරිද? එහෙනම් පුතේ මෙන්න මේ රුධිරය ගත්තොත් මේ උක්‍ර වලට ගත්තොත් පුතේ උක්‍ර වලට රුධිරය සැපෙන්නේ. මෙන්න මේ උක්‍ර වලට ගත්තොත් නැත්නම් වකුගඩු වලට ගත්තොත් පුතේ රුධිරය සැපෙන්නේ උක්‍රීය ධමනිය මගින්. කොහොමද උක්‍රීය ධමනිය? ඔයාලා දන්නවා පුතේ උක්‍රීය ධමනිය තමයි මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ උක්‍රීය ධමනිය ඔස්සේ තමයි පුතේ මෙන්න මේ වකුගඩු වලට රුධිරය සැපෙන්නේ. හරිද? උක්‍රීය ධමනිය ඔස්සේ තමයි පුතේ වකුගඩු වලට රුධිරය සැපෙන්නේ.
රුධිරය සැපේනේ මොන මාර්ගෙන්ද කියලා ඇහුවොත් මතක තියාගන්න උක්‍රීය දමනිය ඔස්සේ රුධිරය සැපේ. ඉතින් අපේ පුතෙකුට හෝ වේවා අපේ දුවෙකුට හෝ වේවා මෙතනම ලියා ගන්න පුළුවන් වරහන් අස්සේ රුධිරය සැපේනේ මේකෙන් කියන රුධිරය සැපේ. මෙහෙම ලියන්න පුළුවන්. පාඩම් කරන ළමෙක් නම් මේ විදිහට පොඩියට ලියාගත්තොත් හරි වැරදි නෑ. මොකද්ද මේ රුධිරය සැපේන්නේ? උක්‍රීය දමනිය ඔස්සේ තමයි රුධිරය සැපේන්නේ උක්‍රවලින්. දන්නවා. එහෙනම් උක්‍ර තුලට රුධිරය සැපේන්නේ උක්‍රීය දමනිය ඔස්සේ. එහෙම ලියා ගන්න පුළුවන් පුතේ. රුධිරය සැපේන්නේ නම් මොනවද? උක්‍රීය දමනිය ඔස්සේ. පුතේ එහෙනම් පුතේ උක්‍රීය සිරා මේකෝ උක්‍රීය සිරා මෙන්න පුතේ උක්‍රීය සිරා. මෙන්න මේ උක්‍රීය සිරා වලින් මොකද කරන්නේ? උක්‍රීය සිරා මගින් පුතේ උක්‍රවල සිට රුධිරය රැගෙන යනවා. උක්‍රවල සිට පුතේ රුධිරය රැගෙන යන්නේ උක්‍රීය සිරා ඔස්සේ. උක්‍රීය සිරා ඔස්සේ මේකෙන් ලබා ගන්නවා. මේකෙන් මොකද කරන්නේ? මේකෙන් අරන් යනවා අනිත් අම්බලට. එහෙනම් අපේ උක්‍රීය සිරා ඔස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙයා ඔස්සේ උඩ තියෙන එක්කෙනා උක්‍රීය දමනිය. එයාගෙන් තමයි රුධිරය සැපෙන්නේ උක්‍රවලට. උක්‍රවලට දැන් රුධිරය සැපේ වුණාට පස්සේ පුතේ ඕක සැපේන ලෝඩ් දෙනවනේ බා පුතේ. මෙන්න මේ ලෝඩ් දෙන ටික පුතේ තව කොහාටද ගමන් කරවන්නත්. තව කොහාටද යවන්නත් බෑ. අමතර රුධිරය ටික තව තැන්වලට යවන්නත් එක්කෙනෙක් ඉන්නවා. ඒ කාර්යභාරය කරන්නේ උක්‍රීය සිරාව. උක්‍රීය සිරාව. ඉතින් පුතේ මේ උක්‍රීය සිරාව මගින් මොකද කරන්නේ? උක්‍රවල සිට මොකද වෙන්නේ? රුධිරය ඉවතට රැගෙන යනවා. උක්‍රවල සිට එහෙම ලියා ගන්න පුළුවන් මෙතනට. උක්‍රවල සිට රුධිරය ඉවතට ගෙන යයි. හරිද? ඔය කතන්දර ටික තමයි පුතේ මෙන්න මේ උක්‍ර ඔස්සේ මුත්‍රවාහිනී පද්ධතියේ කාර්යභාරය සිද්ධ වෙන්නේ. හරිද? මේ තමයි කාර්යභාරය. සාමාන්‍යයෙන් දැන් ආයෙත් කියන්නම් පුතේ මේ මුත්‍රවාහිනී පද්ධතියේ වෙන කොටස් ටික අතර මාසිරාවක් තියෙනවා. ඊගාට පුතේ තියෙනවා පුතේ සංස්ථානික මහධර්මයේ තියෙනවා. උක්‍ර දෙකක් තියෙනවා යුගලක්. ඒ උක්‍ර යුගල පුතේ වම් උක්‍රය දකුණු උක්‍රය කියලා පිටත මේ වර්ගනම් කරනවා. ඒ වගේ පුතේ උක්‍රවල මේ අඩංගු වන ද්‍රව්‍යයන් ඊළඟ පුතේ මුත්‍රවාහිනී පද්ධතියේ කොටසට යොමු වෙනවා. ඒ මුත්‍රවාහිනී කොටස පුතේ සම්බන්ධ වෙන්නේ මුත්‍රාශයට. ඊගට ඒ මුත්‍රාශය හරහා පුතේ අවසන් කෙලවර මුත්‍ර මාර්ගය ඔස්සේ පිට වෙනවා. අනවශ්‍ය කරන ද්‍රව්‍යයන් ටික නැත්නම් නයිට්‍රජනී අඩංගු වන සංයෝග අඩංගු වන බයිස්රාවි ද්‍රව්‍යයන් ටික මෙන්න මේ මුත්‍ර මාර්ගය ඔස්සේ පිට වෙනවා. ඉතින් පුතේ මුත්‍ර මාර්ගය ඔස්සේ පිට වෙද්දී මතක තියාගන්න මේකේ වැදගත් වෙන කොටස් දෙකක් තියෙනවා. උක්‍ර මෙන්න මේ උක්‍ර තුළට පුතේ උක්‍රීය දමනිය ඔස්සේ තමයි පුතේ මොනවද වෙන්නේ? මෙන්න මේ වකුගඩු වලට රුධිරය ගෙනියන්නේ. ඒ වගේම පුතේ මෙන්න මේ ගෙනෙන රුධිරය ගත්තොත් එහෙම මේකේ පුතේ ඉන්න රුධිරය මොකද්ද වෙන්නේ? ලබා ගන්නකොට පුතේ මෙයාගේ ලෝඩ් වෙන්න පුළුවන් නේ. අනම ඒකේ උවමනා රුධිරය ටික එයා තියාගෙන පුතේ ඉතුරු රුධිරය ටික පුතේ අනිත් අම්බලට ලබා දෙන්නේ කවුද? ඉතුරු රුධිරය ටික ගබඩා කරගත්තට පස්සේ ඕන වෙනවා වැඩි වුණොත් එimhe එතනම මාර ප්‍රශ්නයක් නේ. ඒ ප්‍රශ්නේ විසඳුමක් විදිහට තමයි පුතේ උක්‍රීය සිරාව පිටන්නේ. උක්‍රීය සිරාව පිටන්නේ අය පුතේ උක්‍රවල සිට රුධිරය ඉවතට ගෙන යන තමයි පුතේ උක්‍රීය සිරාව පිටන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙමනම් පුතේ අපි ලියාගමු. සලකුණක් දාලා. ලියාගන්න පුතේ සලකුණක් දාලා. ලියාගන්න. උක්‍රවලට රුධිරය සැපෙන්නේ සලකුණක් දාලා ලියාගන්න. උක්‍රවලට රුධිරය සැපෙන්නේ. උක්‍රීය දමනිය මගිනි. උක්‍රවලට රුධිරය සැපෙන්නේ උක්‍රීය දමනිය මගිනි. ඊළඟ ඒකටම ලියා ගන්න උක්‍රීය සිරාව මගින් සිදුවන්නේ උක්‍රීය සිරාව මගින් සිදුවන්නේ උක්‍රීය සිරාව මගින් සිදුවන්නේ උක්‍රවල සිට ඉවතට
උත්‍රවල සිට ඉවතට රුධිරය රැගෙන යාමයි. උත්‍රවල සිට ඉවතට රුධිරය රැගෙන යාමයි. උත්‍රවල සිට ඉවතට රුධිරය රැගෙන යාමයි. රුධිරය රැගෙන යාමයි. එහෙමනම් පුතේ ඔන්න අපේ උත්‍ර ඉගෙනගෙන ඉවරයි. දැන් පුතේ මෙන්න උත්‍රයක පුතේ මේ තියෙන අපිට බාහිර පෙනුමනේ පුතේ මේ තියෙන්නේ ඇතුලේ අභ්‍යන්තර පෙනුමක්. මේ තියෙන පුතේ අභ්‍යන්තර පෙනුමක්. ඉතින් පුතේ දැන් මෙන්න මේක කොටස් ටික ඉගෙන ගන්න ඕනේ. කොටස් ටික ඉගෙන ගන්න ඕනේ. එහෙනම් පුතේ බලන්නකෝ මේ උත්‍ර වලට පුතේ අනිවාර්යෙන් නාල දෙකක් එනවා නේද? ඒ නාල දෙක තමයි පුතේ මේ තියෙන්නේ. එකක් කළු පාටින් නාලයක් විදිහට තියෙනවා. අනිත් එක රතු පාටින් නාලයක් විදිහට තියෙනවා වලට පේන්නේ. එහෙනම් පුතේ මේක කොටස් ටික නම් කරොත් බලා ගන්න මේ බලන්න රතු පාටින් තියෙන නාලයක් තියෙනව නේද? ඔන්න ඔය රතු පාටින් තියෙන නාලයට අපි කියනවා පුතේ උත්ක්‍රීය දමනිය කියලා. උත්ක්‍රීය දමනිය. මෙන්න ඒ මොකද්ද මේ උත්ක්‍රීය දමනිය තමයි පුතේ මේ තියෙන්නේ. ඊගාට පුතේ කළු පාටින් නාලයක් තියෙනව නේද? ඒ නාලේ මොකද්ද එනා? උත්ක්‍රීය සිරාව. මේ තියෙන මොකද්ද? උත්ක්‍රීය සිරාව. ඊගාට පුතේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන පුතේ මේ තියෙන කොටස් ටික පුතේ මෙතෙන්ට පෙරිලා එනවා. ඒ කොටස තමයි මේ තියෙන්නේ. මෙන්න මෙතන තමයි මේ පෙරණයක් වගේ මෙතන තියෙන්නේ. මෙතන නිකන් යෝනියක් වගේ. මොකක්ද ඒකට කියන්නේ? මොකක්ද පුතේ? සාමාන්‍යයෙන් අපි කියන්නේ පුතේ අපි ඒකට නමක් දෙනවා උක්‍ර ශ්‍රෝණිය කියලා. ඔයාලා දන්නවා පුතේ මේ මොකද්ද? මෙන්න මෙයා. මෙන්න මෙයා තමයි මේ ඉන්නේ. එහෙනම් මේ මොනවද? මුත්‍ර වාහිනී. ඊළඟට මෙන්න මේ කොටස් දෙක. මේ අර නාලවලින් මේ තියෙන්නේ අතු වීදිලා ඒවැන් පුතේ එකතු වෙන කොටස තමයි මෙන්න මෙයා. එයාට කියනවා පුතේ මොකද්ද? උත්‍ර බාහිකය. මොකද්ද? උත්‍ර බාහිකය කියලා කියනවා. ඊළඟට ඔයාලට පෙන්නනවා උත්‍ර මජ්ජාවක් තියෙනවා මේ තියෙන්නේ. මෙන්න මේ කොටස ගත්තොත් උත්‍ර මජ්ජාව. මෙයා නෙවෙයි. මෙන්න මෙයා. උත්‍ර බාහිකය නෙවෙයි මේ ඉන්නේ උත්‍ර බාහික. බාහිරින් මේ තියෙන උත්‍ර බාහිකය. හරි. මෙයා ඉන්නේ බාහිරින් පුතේ. මෙයා තමයි පුතේ උත්‍ර මජ්ජාව. මෙන්න මෙයා. ඇතුළේ ඉන්නේ. මෙන්න මේ. ये තමයි උත්‍ර මජ්ජාව. එහෙනම් පුතේ ලියා ගන්න අපේ දරුවෝ ටික ලියා ගන්න. මේ තමයි පුතේ උත්‍රයක අභ්‍යන්තර පුතෙන්නේ. අපි දන්නවනේ අපි මේ තියෙන පුතේ බාහිරින්නේ. මේක ඇතුලේ මේ වගේ අන්දර නෑනේ පුතේ. මේක පුතේ විශාලණය කරලා තමයි මේ බලන්න තියෙන්නේ. විශාල කරලා තමයි මේ බලන්න තියෙන්නේ. මේ තමයි අභ්‍යන්තරයේ කොටස් ටික තමයි මේ සර් කිව්වේ. අභ්‍යන්තරයේ කොටස් ටික තමයි සර් මේ කිව්වේ. එහෙනම් මගේ දරුවෝ ටික ලියන්න ඕනේ මෙන්න මෙහෙම. ලියා ගන්න පුතේ මානව උත්‍රයක අභ්‍යන්තර විව්‍රය ලියා ගන්න. මානව උත්‍රයක ලේසි නේද පාඩම? ලේසි නේද? අද ලේසි පාඩම නේද? මානව උත්‍රයක අභ්‍යන්තර විව්‍රය පහත රූප තරණින් දැක්වේ. පහත රූප තරණින් දැක්වේ.
හරි පුතේ ලියා ගන්නකෝ. හරි ලියා ගන්නකෝ තර ලකුණක් දාලා. නැත්නම් මෙහෙම දෙයක් කරන්න. මුලින්ම පුතේ මෙන්න මේ රූප තරණ ගන්න. මුලින්ම අපේ දරුවෝ මේ රූප තරණ ගන්න. දැන් පහත රූප පහතින් දැක්වේ කියලා ලිව්වනේ. රූප තරණ පහතින් දැක්වේ කියලා ලිව්වනේ පුතේ. එහෙමනම් දරුවෝ ඔයාලා මෙන්න මේ කොටස ලියා අඳගන්න. අඳගෙන ලියා ගන්න. අඳගෙන කොටස් එක නම් කරගන්න. කොටස් එක නම් කරගන්න. පොඩි වෙලාවක් ගන්න පුළුවන් නැත්නම් වීඩියෝ එක පුතේ අප්ලෝඩ් කරනවා channel එකට. එතකොට මේක බලාගෙන හදින්නත් පුළුවන්. මොකද කරන්නේ? එහෙම කරමුද? ඉඩ තියලා එහෙම කරමුද? කට්ටිය කැමතිද? කැමති නම් දාන්න chat එක. දාන්න බලන්න. එහෙම කරමුද නැත්නම් දැන් අදිනවා. මොකද කරන්නේ? එහෙම නැත්නම් අපිට වෙලාව ඇද්ද? එහෙම අදිමු. එහෙමද? දාන්න බලන්න. සර් එහෙම අදිමු. ඔව් එහෙම අදිමු. සර්. ගොඩක් කැමතියි. ඔව් එහෙම හොඳයි. හරි. හරි. දැන් අදින්න ඕනේද? හරි YouTube channel මම මේ වීඩියෝ එක දානවා. ඔයාලට යන්න දෙයක් නැහැ. වීඩියෝ එක සර් දානවා group එකට. හරි? හරි. දැන් හරි. දැන් හරි පුතේ. අපි එනම් ඕක කොහොමම කියමු. සර් කියන්න මේක වෙන කාර්යභාරය. පුතේ ඔයාලා දන්නවා පුතේ මේ තියෙන පුතේ උත්තරයක හරස් කඩක්. දික් හරස් කඩක්. ඒ කියන්නේ පුතේ මේ උත්තරය ගත්තා, එක උත්තරයක් ගත්තා. මේක පුතේ දෙකට බැලුවා. දෙකට බැලුව එක තමයි මේ තියෙන්නේ. එතන අපිට ඇතුලේ අභ්‍යන්තරේ මෙහෙම හැදාලා බලන්න මේක අභ්‍යන්තරේ පේනවද නැහැ? අපි නිකන් අඹ බෝන්චි කරලා කරන් දෙකට හරිමැදින් බැලුවා. ඒ පළපු කෑල්ලක් තමයි මේ. හරිද? ඔව්. එහෙනම් පුතේ මේ දික් හරස් කඩක් අපි හොඳින් නිරීක්ෂණය කරොත් පුතේ අපිට පේනවා මේකේ හඳුනා ගන්න පුළුවන් කොටස් දෙකක්. මේ තියෙන්නේ ඒ කොටස් දෙක. මොනවාද ඒ කොටස් දෙක? හරස් කඩක් අපුණ පස්සේ පුතේ අච්ච පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රදේශ උක්‍ර බාහිකයේ ලෙසක් තියෙනවා මේ වැන්නේ නැහැ. මේ කොටස් මේ අතු වගේ නිදිලා තියෙන කොටස් පෙරලා එන තැන් වල තියෙන උක්‍ර මජ්ජාව. ප්‍රධාන වශයෙන් දික්කඩක් අපි අධ්‍යයනය කළොත් කලාප දෙකක් හඳුනා ගන්න පුළුවන්. මොනවාද මේ කලාප දෙක නැවුවොත් ඔයාලා උත්තර දෙන්න ඕනේ දරුවනේ. ඔයාලා උත්තර දෙන්න ඕනේ පුතේ. කලාප දෙකක් තියෙනවා. උක්‍රයක හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන කලාප දෙකක්. මොනවාද පුතේ කලාප දෙක? උක්‍රයක දික් හරස් කඩක් අපි බැලුවොත් අධ්‍යයනය කරොත් අපිට ප්‍රධානම කලාප දෙකක් නිරීක්ෂණය වෙන්න ඕනේ. මොනවාද මේ කලාප දෙක අහුවොත් එහෙම ඔයාලා පුතේ දෙන්න ඕනේ පිළිතුරු විදියට දෙන්න ඕනේ මොනවාද මේ කලාප දෙක? එකක් තමයි පුතේ බාහිකය. අනික තමයි පුතේ මජ්ජාව. මෙන්න පුතේ. එකක් බාහිකයේ පුතේ අනිත් එක තමයි පුතේ මජ්ජාව. හරිද? මජ්ජාව. එහෙනම් පුතේ අපි බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. මතක තියාගන්න මෙන්න මේ කොටසෙන් පුතේ මොකද්ද වෙන්නේ? අපි බලමු. ඔයාලා දන්නවා පුතේ මේකේ බාහිර ප්‍රදේශයට වෙන්න තමයි මේක පිටන්නේ. බාහිර ප්‍රදේශයේ ගත්තොත් පුතේ රුධිර කේශනාලිකා මොකද්ද වෙන්නේ? බහුලව දකින්නට තියෙනවා. රුධිර කේශනාලිකා බහුලව තියෙනවා. ඒ රුධිර කේශනාලිකා පුතේ බහුලව කියන්නේ මේ තියෙන මේ නාලිකාවෙන් මම කිව්වනේ මේකට රුධිරය කියනවා කියලා. රුධිරය කියන්නේ කවුද? උක්‍රීය ධමනිය. හරිද? උක්‍රීය ධමනිය ඔස්සේ තමයි රුධිරය ගේන්නේ. මේ තියෙන පුතේ රුධිරය ගේන සැපයුම. මේ විහිදිලා තියෙන රුධිරය ගේන සැපයුම. ඉතින් මේ රුධිරය ගේන නම් පුතේ අනිවාර්යෙන් මොනවද තියෙන්නේ? රුධිර කේශනාලිකා තිබිය යුතුයි. මේ තියෙන්නේ පුතේ රුධිර කේශනාලිකා. රුධිර කේශනාලිකා ඔස්සේ තමයි පුතේ උක්‍රේට සෑම තැනකම රුධිරය රැගෙන යන්නේ. ගහක අතු විහිදෙනවා වගේම ගහක අතු විහිදෙන්න සෑම තැනම අතු විහිදෙනවා තමයි ඒ ගහේ පත්‍ර සෑම අත්තකම ඇවිල්ලා ඒ ගහ සම්පූර්ණයෙන්ම වට වෙන්නේ. කොළ පැහැතේ ආවරණේ. ඒ වගේ තමයි මේ උක්‍රේට රුධිරය ගේන්න නම් පුතේ අර හෝස් බටයකින් අල්ලනවා වගේ විදිනවා වගේ එහෙම වෙන්නේ නැහැ. ඒක පුතේ රුධිර නාලිකාව ඔස්සේ කේශ නාලිකාව ඔස්සේ මොකද වෙන්නේ? අර ගහක අතු වගේ විහිදෙනවා. ඒ විහිදිලා තමයි පුතේ මෙයා සෑම තැනකම රුධිරය පරිවහනය කරන්නේ. එයා ගත්තොත් එimhe තද පැහැයක් ගන්නවා. රුධිරය ගෙනියනකොට මෙන්න මේ වගේ තද පැහැයක් ගන්නවා. ඉතින් පුතේ මතක තියාගන්න මජ්ජාවේ ගත්තොත් පුතේ කේතු ආකාර පිරමීඩයක් විදියට තමයි ගන්නෙ. කේතු ආකාර හැඩයක් තමයි ගන්නෙ.
මජ්ජාව. මොකද්ද මේ තියෙන පුතේ මජ්ජාව? මේ සර් රවුන්ඩ් කරලා තියෙන්නේ. මේ තියෙන මජ්ජාව. ඒක හේතුවාකාර විදිහ තමයි ගන්න. හේතුවක් වගේ තියෙන්නේ මේ. හේතුව කියන්නේ මෙන්න මේකනේ. හේතුවාකාර හැඩයක්. හේතුවාකාර හැඩයක් ගන්න. ඉතින් පුතේ මතක තියාගන්න හේතුවාකාර මේ බලන්න හේතුවක් කියන්නේ මෙන්න මේ විදිහ. හේතුවාකාර හැඩය තමයි උක්ක මජ්ජාවෙන් කරන්නේ. උක්ක මජ්ජාවෙන් වෙන්නේ හේතුවාකාර හැඩය තමයි උක්ක මජ්ජාව කරන්නේ ගන්න. හැඩය ගත්තොත්. ඉතින් මෙන්න මේ උක්‍ර හේතුවාකාර උක්‍ර හැඩය ගත්තොත් එහෙම මේක ගත්තොත් පුතේ මතක තියාගන්න මේව ඔක්කොම මොකද්ද වෙන්නේ? මේව ඔක්කොම පුතේ උක්‍ර ශෝණිය තමයි පුතේ විවෘත වෙන්නේ. උක්‍ර මජ්ජාව සියලුම දේවල් පුතේ මේ උක්‍ර මජ්ජාව විවෘත වෙන්නේ කොහාටද? මෙන්න මේ උක්‍ර ශෝණියට නේ. උක්‍ර ශෝණිය කියන කොටස නම් කරලා තියෙන්නේ. මෙන්න මේ කොටස තමයි පුතේ මෙයා මෙන්න මේ උක්‍ර මජ්ජාව විවෘත වෙන්නේ. හරිද? මතක තියාගන්න. ඊගාන පුතේ උක්‍ර ශෝණිය. උක්‍ර ශෝණිය. මෙන්න උක්‍ර ශෝණිය. මෙන්න මේ උක්‍ර ශෝණිය පුතේ ඊගාවට කොහාටද සම්බන්ධ වෙන්නේ? උක්‍ර ශෝණිය සම්බන්ධ වෙනවා මූත්‍ර වාහිනියට. එහෙනම් ඔන්න ආයි කියනවා උක්‍රීය දමනිය ඔස්සේ පුතේ උක්‍රවට රුධිරය ගෙනියනවා. ඒ රුධිරය ගෙනියනකොට පුතේ මතක තියාගන්න මෙයාගේ රුධිරය ගෙනියනකොට පුතේ මෙයාගේ සෑම තැනකටම පුතේ මොනවාද අඩංගු යන්නේ? සෑම තැනකම රුධිරය යනවා. රුධිරය යන්නේ ඇයි පුතේ? රුධිරය යන්නේ ඇයි පුතේ? මෙයාගේ රුධිරය පුතේ එක තැනක තැන්පත් වෙන්නේ නැහනේ. අඩංගුවක් නැහනේ. එහෙනම් මෙයා සෑම තැනකම ඒකාකාරව අරන් යනවා. ඒකාකාරව අරන් යන්නේ කවුද? මෙන්න මේ රුධිර තේස නාලිකාව. මේ රුධිර කේශ නාලිකා. ඉතින් මේ රුධිර කේශ නාලිකා ගත්තොත් එහෙම අපි දන්නවා මේ රුධිර කේශ නාලිකා ගත්තොත් අද පැහැයන දෙයක් ගන්නෙ. ඒ වගේ පුතේ අවස්ථීලක් කොටස තියෙන උක්‍ර මජ්ජාව කියලා කොටසක්. මේ උක්‍ර මජ්ජාව ගත්තොත් පුතේ හේතුආකාර පිරමීඩ හැඩයක් ගන්නෙ. මේ උක්‍ර මජ්ජාව ගන්න විරුද්ධ වන්නේ කොහොමද පුතේ? උක්‍ර ශෝණියට විරුද්ධ වෙනවා. උක්‍ර ශෝණියට විරුද්ධ වෙනවා. මේ උක්‍ර ශෝණිය අවසානට විරුද්ධ වෙනවා පුතේ මුත්‍ර වාහිනියට විරුද්ධ වෙනවා. හරිද? ඊගොල්ල මත බලන්න පුතේ ඔයාලා තියෙන පුතේ උක්‍රීය දමනය. උක්‍රීය දමනය. මේ තියෙන මෙන්න මේ උක්‍රීය දමනය ගත්තොත් පුතේ මේ උක්‍රීය දමනය ගත්තොත් පුතේ මේ උක්‍රීය දමනය ඔස්සේ මොනවද ගෙන්නේ? රුධිර මේ ගත්තොත් එහෙම බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් අඩංගු වෙනවා. බහිස්ත්‍රාවී ද්‍රව්‍ය අඩංගු. ඒ කියන්නේ උක්‍රීය දමනය ඔස්සේ එන්නේ මොනවද දැන්? රුධිරේ. උක්‍රීය දමනය ඔස්සේ මොනවද එන්නේ? රුධිරේ. සර් කිව්වනේ රුධිරය සැපෙයි. උක්‍රීය දමනය ඔස්සේ රුධිරය සැපෙයි කිව්වනේ. දැන් දන්නම උක්‍රීය දමනය ඔස්සේ මොනවද එන්නේ? මෙන්න රුධිරය එනවා. මේ රුධිරය එනකොට පුතේ මෙතන එන රුධිරයත් එක්ක තව ඒගොල්ලන්ගේ බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන්. හරි? බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් මොකද්ද වෙන්නේ? රුධිරයත් එක්කම තමයි එන්නේ. බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් මෙයාත් එක්කම එනවා. එතකොට පුතේ මතක තියාගන්න මේ උක්‍රීය දමන වලින් රැගෙන එන බහිස්ත්‍රාවී ද්‍රව්‍ය අඩංගු රුධිරේ මෙන්න මේ උක්‍රීය දමනිය ඔස්සේ රැගෙන එන බහිස්ත්‍රාවී ද්‍රව්‍ය අඩංගු රුධිරය මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් පෙරෙන්න ඕන. පෙරීමකට භාජනය වෙන්නේ නැද්ද? රුධිරය වෙනම බහිස්ත්‍රාවී ද්‍රව්‍ය වෙනම. නැත්තම් පුතේ මුත්‍රා මාර්ගයත් එක්ක මුත්‍රා මාර්ගය ඔස්සේ මුත්‍රා පිට කරනකොට රුධිරයත් යන වෙනවා. රුධිරය කියන්නේ ලේ. අදිසියවත් මුත්‍රා මාර්ගය ඔස්සේ මුත්‍ර විතර මුත්‍රා මාර්ග වල මොනවද පුතේ? මුත්‍ර වල අඩංගු වෙන්නේ මොනවද? යූරියා, යූරික් අම්ලය, ජලය, කංජල. හදිසියෝවත් එක්ක පුතේ සදානාතයි. රුධිරය ගියොත් එහෙම ලෝකනාතයි. පෙරීමකට ලක් වෙන්නේ නැහැ. එහෙම අනා ඉන්නවනම් අග්ගාලා ඇකි ඉක්මනින්ම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන. මුණ ගැහෙන්නේ සදානාතයි. එතන මුත්‍රා එක්ක රුධිරය යන්න බෑ. පෙරීමකට ලක් වෙන්න ඕන. එහෙනම් පුතේ මතක තියාගන්න ඒ රුධිරයත් එක්ක එන බහිස්ත්‍රාවී අඩංගු ද්‍රව්‍යයන් පුතේ පෙරීමකට ලක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් පුතේ මේ බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් මුත්‍ර වාහිනිය ඔස්සේ පුතේ මුත්‍රාශයට පැමිණ එහි මොකද්ද වෙන්නේ? තාවකාලිකව ගබඩා වෙනවා. ඒ තාවකාලිකව ගබඩා වූ ද්‍රව්‍යයන් ටික තමයි පුතේ තරලයක් මතින් ඒවා මොකද්ද වෙන්නේ? මුත්‍ර මාර්ගය ඔස්සේ පුතේ පිට කරනවා. එහෙනම් ඔය එක තමයි කතාව. එහෙනම් දැන් ආයසරයක් කියන්න. හරි ආයසරයක් කියන්න බලන්න. උක්‍රීය දමනිය ඔස්සේ පුතේ මොනවාද එන්නේ? රුධිරය එනවා. ඒ රුධිරය අඩංගු වෙන්නේ මොනවාද? ඒ රුධිරය අඩංගු වෙන පුතේ මේ බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන්. එතකොට දැන් එන්නේ මොනවාද? බහිස්ත්‍රාවී ද්‍රව්‍යයන් අඩංගු රුධිරය පුතේ මෙන්න මේ උක්‍ර මජ්ජාව උක්‍ර බාහිරය ඔස්සේ මොකද වෙන්නේ? උක්‍ර ශෝණියට විවෘත වෙනවා.
මේ ඔබදී අන්තිමට උක්‍රසෝ මේ උක්‍ර මධ්‍යව උක්‍ර බාහික හරහා පුතේ පෙරීමකට ලක් වෙලා තමයි පුතේ රුධිරය වෙනමත් ඒ වගේ පුතේ බහිශ්‍රාවී ද්‍රව්‍යයන් වෙනමත් පෙරීමකට ලක් වෙනවා. ඊගොල්ලෝ පුතේ රුධිරය මේවා තැන්පත් වීගෙන අවශ්‍ය ටික පෙරෙනවා. මේ හරහා පෙරෙනවනේ පුතේ. පෙරිලා තමයි පුතේ උක්‍ර මධ්‍යව ඔස්සේ පෙරිලා තමයි පුතේ මෙන්න මේ උක්‍ර ශ්‍රෝණියට එන්නේ. රුධිරය ටික වෙනමත් අර බහිශ්‍රාවී ද්‍රව්‍ය වෙනමත් පෙරිලා පුතේ බහිශ්‍රාවී ද්‍රව්‍යයන් ටික වෙන්න මේ උක්‍ර ශ්‍රෝණියට එන්නේ. මේ උක්‍ර ශ්‍රෝණියට ආවට පස්සේ පුතේ මේ බහිශ්‍රාවී ද්‍රව්‍යයන් දරුවෝ මොන මාර්ගයේ ඔස්සේ එන්නේ? මුත්‍ර වාහිනිය ඔස්සේ පුතේ මුත්‍රාශයට එනවා. ඊගොල්ලෝ පුතේ මේ මුත්‍රාශයට එන නයිට්‍රජනීය ද්‍රව්‍ය ටික ඒ කියන්නේ යූරික් අම්ලය කියන නයිට්‍රජනීය මේ බයිශ්‍රාවී ද්‍රව්‍යයන් ටික පුතේ තරලයක් ඔස්සේ පුතේ මුත්‍ර මාර්ගයේ ඔස්සේ බාහිර පරිසරයට මොකද්ද කරන්නේ? නිකුත් කරනවා. ඕක තමයි කතන්දරේ. එහෙනම් බාහිර පරිසරයක තරලයක් ඔස්සේ තමයි නිකුත් කරන්නේ. එහෙනම් පුතේ මුත්‍රවල අඩංගු වෙන මොනවාද? මුත්‍රවල අඩංගු සංඝටක මොනවාද කියලා අහුවොත් ඔයාලා ලියන්න ඕනේ මොනවාද? ජලය අඩංගු වෙනවා. ලවණ අඩංගු වෙනවා. ලවණ වර්ග. තව මොනවාද අඩංගු වෙන්නේ? යූරියා අඩංගු වෙනවා. තව යූරික් අම්ලය අඩංගු වෙනවා. මෙන්න මේ කොටස් මොකද්ද වෙන්නේ? එකින් එකට අඩංගු වෙනවා. ඒක මතක තියාගත යුතුයි. එහෙනම් පුතේ දැන් නෝට් ටික මේක රූපේ තියන්න පිටුවක් විතර ඉඳ තියන්න. පිටුවක් විතර ඉඳ තියලා පුතේ ලියන්න. අපේ දරුවෝ ටික ලියන්න සර් කියන එක ලියා ගන්න. බාහික මේ ලියා ගන්න. උක්‍රේක ලියා ගන්න. උක්‍රේක ප්‍රධාන කලාප දෙකක්. උක්‍රේක ප්‍රධාන කලාප දෙකක් හඳුනාගත හැකිය. උක්‍රේක ප්‍රධාන කලාප දෙකක් හඳුනාගත හැකිය. උක්‍රේක ප්‍රධාන කලාප දෙකක් හඳුනාගත හැකිය. එනම් එක කවුද එක? එක බාහිකය දෙක මජ්ජාව. එක බාහිකය දෙක මජ්ජාව. එක බාහිකය දෙක මජ්ජාව. ලියා ගන්න පුතේ ඡේදකින් ලියා ගන්න පුතේ ඡේදකින් ලියා ගන්න. බාහිකයේ ප්‍රදේශයේ කො බාහිකේ මේ තියෙන බාහිකයේ ප්‍රදේශයේ රුධිර කේශනාලිකා බහුල බැවින් බාහිකයේ ප්‍රදේශයේ රුධිර කේශනාලිකා බහුල බැවින් රුධිර කේශනාලිකා බහුල බැවින් එය තද පැහැයක් ගනී. මජ්ජාවේ හේතුවාකාර උක්ක හේතුවාකාර උක්ක
පිරමීඩ වල පිරමීඩ හැඩයක් ගෙන හේතුවාකාර වෘක්ක පිරමීඩ හැඩයක් ගෙන කොහාටද පුතේ විවෘත වන්නේ? පිරමීඩ හැඩයක් ගෙන වෘක්ක ශෝණියට වෘක්ක ශෝණිය මේ කියන බෝඩ් එකේ තියෙනවා වෘක්ක ශෝණිය නැමැති කුහරයට විවෘත වේ. වෘක්ක ශෝණිය නැමැති කුහරයට විවෘත වේ. බෝඩ් එකේ තියෙනවා වෘක්ක ශෝණිය නැමැති කුහරයට විවෘත වේ. විවෘත වේ. ඒකම ලියා ගන්න. වෘක්ක ශ්‍රෝණිය වෘක්ක ශ්‍රෝණිය වෘක්ක ශ්‍රෝණිය වෘක්ක ශ්‍රෝණිය කාටද විවෘත වෙන්නේ? හා වෘක්ක ශ්‍රෝණිය සම්බන්ධන කාටද? මුත්‍ර වාහිනියට සම්බන්ධ වේ. ලියා ගන්න. වෘක්ක ශ්‍රෝණිය මුත්‍ර වාහිනිය තුළට සම්බන්ධ වේ. වෘක්ක ශ්‍රෝණිය මුත්‍ර වාහිනිය තුළට සම්බන්ධ වේ නැත්නම් විවෘත වේ කියලා ලියන්න. වෘක්ක ශ්‍රෝණිය මුත්‍ර වාහිනිය යට විවෘත වේ. මුත්‍ර වාහිනියට විවෘත වේ. මුත්‍ර වාහිනියට නැත්නම් මුත්‍ර වාහිනිය තුලට විවෘත වේ. විවෘත වේ. ඊළඟ එක වෙනම ලියා ගන්න පුතේ. වෙනම රතු පැනේ ලියා ගන්න. උත්ක්‍රීය දමන වලින් රතු පැනේ ලියා ගන්න. රතු පැනේ ලියා ගන්න. උත්ක්‍රීය දමන වලින් උත්ක්‍රීය දමන වලින් උත්ක්‍රීය දමන වලින් රැගෙන එන බහිස්රාවී ද්‍රව්‍ය අඩංගු රුධිරය බහිස්රාවී ද්‍රව්‍ය අඩංගු රුධිරය බහිස්රාවී ද්‍රව්‍ය අඩංගු රුධිරය උක්‍ර තුලදී පෙරීමකට ලක් වේ. 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 පෙරීමකට ලක් වේ. එහිදී බහිස්රාවී ද්‍රව්‍යයන් වෙන් වී මුත්‍ර වාහිනිය ඔස්සේ පාර දෙන්නේ. මුත්‍ර වාහිනිය ඔස්සේ පාර දෙන්නේ. මෙන්න මුත්‍ර වාහිනිය. මුත්‍ර වාහිනිය ඔස්සේ මුත්‍රාශයට පැමිණ. මුත්‍ර වාහිනිය ඔස්සේ මුත්‍රාශයට පැමිණ. එහි తాවකාලිකව ගබඩා වේ. මුත්‍රාශයට පැමිණ. එහි తాවකාලිකව ගබඩා වේ. එහි తాවකාලිකව ගබඩා වේ. ඒ తాවකාලිකව ගබඩා වේ. එම බහිස්රාවී ද්‍රව්‍යයන් සහිත තරලය මොනා මගින්ද පිට කරන්නේ? මුත්‍රා. හරි. එම බහිස්රාවී ද්‍රව්‍ය සහිත තරලය මුත්‍රා ලෙස හඳුන්වන අතර ඒවා මුත්‍ර මාර්ගය ඔස්සේ පිට වේ. බෝඩ් එකේ තියෙනවා
මුත්‍ර මාර්ගය ඔස්සේ පිට වෙයි. පුතේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ගෲප් එකට දාන්න. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඔයාලට පේනවා ඇතිනේ. ගෲප් එකට දාන්න පුතේ. එතකොට අනිලමෙන්ට පේනවා. ගෲප් එකට දාන්න පුතේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා සාක්ෂියලා ඉන්නවනේ සෙට් එක. මුතුලා එතකොට සමේ ඉරුනිලා මාල්මිලා පුතේ ළමයි ටික කන්ටැක්ට් කරගන්න තමයි මේ දවස්වල මේ දෙන්නේ. ඒ නිසා හැකිතා අටශීනි දරුවන්ට කියන්න සර්කිල් ආයු ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුතේ අනිවාර්යයෙන්ම වැඩ ටික කරගෙන යනවා පුතේ. ඔන්ලයින් ක්ලාසස් දිගටම සර් කරගෙන යනවා. ඔයාලට අවශ්‍ය කරන දේවල් පුතේ හදිස්සිය පන්තියකට එන්න බැරි වුණත් ඒවා YouTube කරා කවර් කරගන්නත් පුළුවන් වීඩියෝස් කරා. හරි. ඔය හින්දා සියලුම සිද්ධාන්ත පුතේ channel එකට දානවා. channel එක පුතේ තියෙන ප්‍රදීප් ප්‍රස් බලංගොඩ කියලා. ප්‍රදීප් ප්‍රස් බලංගොඩ කියලා channel එක තියෙන්නේ. ඒකට පුතේ ගිහිල්ලා ඔයාලට වීඩියෝස් නරඹන්නත් පුළුවන්. ඒ වගේම පුතේ අනිවාර්යයෙන්ම මට ඕනි කොහොමවත් කමන්නේ ඉගෙනගෙන පුතේ වැඩ ටික කරගන්න. හරිද? පැහැදිලිව තේරෙන්නේ නැති එනම් පුතේ. හරි. මුත්‍ර වාහිනී පද්ධතිය ওই ටික තමයි පුතේ තියෙන්නේ. හරිද? ඊගාට පුතේ අපිට තියෙනවා මුත්‍ර වාහිනී පද්ධතියේ පුතේ. හරිද? මුත්‍ර වාහිනී පද්ධතියේ පුතේ හදිස්සියේවත් හරිද? උග්‍රවල තමයි පුතේ වැදගත් වෙන්නේ. මුත්‍ර වාහිනී පද්ධතිය වැදගත්ම කොටස තමයි උග්‍ර. මෙන්න මේ උග්‍ර නැත්නම් මේ වකුගඩු හදිස්සියේ මොකද්ද වෙන්නේ? මේ ලැබෙන බහිස්රාවී ද්‍රව්‍යයන් අඩංගු රුධිරය පුතේ හදිස්සියව පෙරීමට ලක්ුනේ නැත්නම් හදිස්සියව පුතේ උග්‍ර වලට හානි වුවොත් මෙන්න මේ වකුගඩු වලට හානි වුවොත් මොනවාද වෙන්නේ? මුත්‍ර ගල් ඇති වෙනවා. මුත්‍ර ගල් ඇති වෙනවා. හරිද? ඒක. හානි වුවොත් මොනවාද වෙන්නේ? මුත්‍ර ගල් ඇති වෙනවා. හරිද? ඒ වගේ පුතේ හරි මේ මුත්‍ර ගල් කියන්නේ පුතේ කැල්සියම් ඔක්සලේට් කියලා කියනවා අපි ඕකට. කැල්සියම් ඔක්සලේට් වැනි ලවණ තමයි පුතේ තැම්පත් වෙන්නේ. හරිද? කැල්සියම් ඔක්සලේට් කියන ලවණ තැම්පත් වෙලා තමයි පුතේ ඒවා ඝන වෙලා තමයි පුතේ ඒ ගල් ඇති වෙන්නේ. ගල් ඇති වෙන්නේ. හරිද? එහෙම පුතේ ඒ මුත්‍ර ගල් ඇති වෙලා මේ විශාල වශයෙන් හානි වෙන්න පුළුවන්. ඒ වෙලාවේ හේතු වෙන්නේ ඇයි? ඒ ගල් ඇති වෙන්න හේතු මොනවාද? ඒ මුත්‍ර ගල් ඇති වෙන්න හේතු තමයි පුතේ එකක්. සර් කියන්නේ. මුත්‍ර ගල් ඇතිවීමට එක හේතුවක් තමයි පුතේ ප්‍රමාණවත් පරිදි ජලය මොකද වෙන්නේ? අපි පාවිච්චි කරන්නේ නැහැ. පානය කරන්නේ නැහැ. ප්‍රමාණවත් පරිදි අනිවාර්යයෙන්ම පුතේ අපි ජලය පානය කරොත් මුත්‍ර ගල් ඇති වෙන්නේ නැහැ. හැබැයි ප්‍රමාණවත් පරිදි අපි ජලය පානය නොකරොත් මුත්‍ර ගල් ඇතිවීමට ප්‍රධාන හේතුවක්. ඒ නිසා තමයි කියන්නේ හැකිතාක් වතුර බොන්න වතුර බිව්ව කියලා වැඩි වෙන්නේ නැහැ. වතුර බොන්න. වැඩිපුර වතුර බොන්න. හරිද? ඊළඟට අධික ලවණ සහිත ආහාර. අධික ලවණ සහිත ආහාර නිරතුරුවම ගන්නවා. ලවණ අඩංගු ආහාර. හරි අධික ලවණ සහිත අඩංගු ආහාර නිරතුරුවම ගන්න නෙවෙයි. නිරතුරුවම ගත්තොත් ලවණ වර්ග අඩංගු ආහාර නිරතුරුවම ගත්තොත් ඒත් මුත්‍ර ගන්න නැති. ගන්න යන්න එපා. ලවණ අඩංගු ආහාර. හරිද? ඊගාවට අවශ්‍යතාවයක් එනවනේ පුතේ ඔයාලට මුත්‍රා කරන්න නේද? මුත්‍රා කරන්න අවශ්‍යතාවයක් ආවට පස්සේ හදිසියව අර මේ තද කරගෙන හිටියොත් ඒ වෙලාවේ පුතේ මුත්‍ර පිට කරන්නේ නැහැ. කොහොමරි ඇම්බරි ඉන්නවා. අනිවාර්යෙන් එහෙම හිටියොත් එමත් මුත්‍ර ගල් ඇති වෙනවා. ඒ නිසා තමයි කියන්නේ අවශ්‍යතාවය අනුව පුතේ මුත්‍රා කිරීම ප්‍රමාද කරන්න එපා. අවුවනතර මුත්‍රා කරලා දාන්න. එහෙම කරන්න එපා. ඒකත් වැදගත් විදිහට කරන්න. නේද? අවශ්‍ය වෙලාවට අනිවාර්යෙන් මුත්‍රා කරන්න. ඒ වෙලාවට එනෝනේ පුතේ ඔයාලට දැනෙනෝනේ ශරීරෙට. ඒ වෙලාව පුතේ කට්ටියක් ඉන්න ලැජ්ජයි මට ලැජ්ජයි වගේ. එහෙම හිතන්න එපා. ඒ වෙලාවට යන්න ඕන. අවශ්‍ය වෙලාවට මුත්‍රා කිරීම. හරිද? මුත්‍රා කිරීම අවශ්‍ය නිසි පරිදි අපි කරේ නැත්නම් ඒ අවශ්‍ය වෙලාවට කරේ නැත්නම් මොකද්ද වෙන්නේ? ඒ අවශ්‍ය වෙලාවට මුත්‍රා කරේ නැත්නම් එතනත් පුතේ මුත්‍රා ගල් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වෙනවා. ඊගර මත තියාගන්න. තව එකක්. උග්‍ර වලින් තව සිදුවන හානි තමයි උග්‍ර හරියට තිබුණ නැත්නම් තව වකුගඩු මගින් එකක් තමයි දැන් මුත්‍රා ගල් ඇතිවීම. වකුගඩු හරියට තිබ්බේ නැත්නම් වකුගඩු හානි වෙලා තිබ්බොත් තව එකක් තමයි පුතේ මේ වකුගඩු අකර්මණ්‍ය වෙනවා. අකර්මණ්‍ය වෙනවා කියන්නේ දුර්වල වෙනවා. ඒ කියන්නේ පුතේ ඒ අකර්මණ්‍ය වීමට හේතුව දුර්වල වීමට හේතු එකක් තමයි පුතේ බැරලෝහ අඩංගු වෙන ද්‍රව්‍යයක්.
බැරලෝව අඩංගු ද්‍රව්‍ය විස සහිත බැරලෝව අඩංගු විස සහිත රසායනික ද්‍රව්‍යයන් ශරීරයට තුල් වෙනවා. එතකොට පුතේ මොකද්ද වෙන්නේ? එතකොට පුතේ මොකද්ද වෙන්නේ? උග්‍ර දියවීමක් සිද්ධ වෙනවා. හරිද? වකුගඩු අකර්මණය නැත්නම් දිය වෙනවා. ඊගාට පුතේ තව එකක් මත්ද්‍රව්‍ය පානය කිරීම, දුම් පානය කිරීම. මත්ද්‍රව්‍ය දුම් පානය කරොත් මොකද්ද වෙන්නේ? වකුගඩු අකර්මණය වෙනවා, දිය වෙනවා, වකුගඩු දිය වෙනවා. ඒවා අහිතකරයි. ඊගාට පුතේ ඇතම් රෝගවලට පුතේ දීර්ඝ කාලයක් එක දිගටම දීර්ඝ කාලයක් මොකද්ද වෙන්නේ? එක දිගටම බෙහෙත් බිව්වොත් ඇතම් රෝගවලට පුතේ පෙලක එක දිගට බෙහෙත් බොනවා. ඖෂධ ගන්න. එහෙම ගත්තොත් පුතේ වකුගඩු දිය වෙනවා. ඊළඟ එක දිගු කාලයක් දීර්ඝ කාලිනව පුතේ පෙලක් කට්ටිය ඉන්නවා. දියවැඩියා රෝගයෙන් පෙළෙන කට්ටිය. දිග කාලයක් පුතේ දියවැඩියා රෝගයෙන් පෙළුණොත් එතන පුතේ වකුගඩු දියවීම සිද්ධ වෙනවා. දැන් කොටස් කීපයක් කිව්වා වකුගඩු දිය වෙන එක හේතුව තමයි මොකද්ද? මත්ද්‍රව්‍ය පානය කිරීම, දුම් මේ වගේ අනවශ්‍ය දේවල් පානය කිරීමෙන් දිය වෙනවා. විස සහ බැරලෝ වඩංගු විස රසායනික ද්‍රව්‍යයන් ඇතුළු වුණොත් ශරීරයට එහෙමයි. ඒ වගේම පුතේ ඇතන් රෝග වලට දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධ ලබා ගත්තොත් එහෙම සිද්ධ වෙනවා, වකුගඩු දිය වෙනවා. තව පුතේ දිගු කාලයක් පුතේ මේ දියවැඩියා රෝගේ තත්ත්වයට එළවනම් ඒත් වකුගඩු දිය වෙනවා. ඊගාට පුතේ ඔය වගේ කතන්දර හොඳට මතක තියාගන්න. ඊගාට පුතේ මේ හරියට වකුගඩු තිබුණ නැත්නම් පුතේ තව දෙයක් සිද්ධ වෙනවා පුතේ. මුත්‍ර මාර්ගයේ පුතේ සුද්ධ ජීවීන් ආසාදනය වෙන්න පුළුවන්. සුද්ධ ජීවී මුත්‍ර මාර්ගයේ ආසාදනය වුණොත් මතක තියාගන්න වකුගඩු වලට හානි පමුණවන්න පුළුවන්. හරිද? මේ තියෙන මුත්‍ර වාහිනී පස්සේ තියෙන මුත්‍ර වාහිනී මෙන්න මේ මුත්‍ර වාහිනී වලට පුතේ සුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වය බලපෑවොත් මෙන්න මේ සුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වය බලපෑවොත් මෙන්න මේ උක්‍ර නැත්නම් මෙන්න මේ වකුගඩු වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒවට සිද්ධ වෙන හානි නම් මොනවාද? ඒවෙන් ඇති වෙන තත්ත්වය මොනවාද? සුද්ධ ජීවීන් ආසාදනය වීම සඳහා බලපාන හේතු. සුද්ධ ජීවීන් මේවා ආසාදනය වෙන හේතු මොනවාද කියලා අහුවොත් මොනවාද පුතේ හේතු? දිනපතා පුතේ අනිවාර්යයෙන්ම ප්‍රමාණවත් පරිදි වතුර දිනපතා ප්‍රමාණවත් පරිදි අපි වතුර ගත්තේ නැත්නම් පානීය ජලය ලබා ගත්තේ නැත්නම් පුතේ මෙන්න මේවා සුද්ධ ජීවීන් ආසාදනය වෙන්න පුළුවන්. ඊගාට පුතේ අධික ලවණතා හා ඇඹුල් ස්වභාවයෙන් යුක්ත ආහාර ගන්න හොඳ නෑ. අධික ලවණ සහිත ඇඹුල් ආහාර දිනපතා සෑම දිනකම ගන්න හොඳ නෑ. මොකද්ද වෙන්නේ? අපි දන්නවා පුතේ අච්චාරු කියයි, ලුණු දෙයි කියයි, එක මේ චට්නි මොනවා හරි කියයි. ඔය වගේ දේවල් විනාකිරි සහිත ආහාර එහෙම පුතේ අම්ල වර්ග අපි සෑම දිනකම ගන්න හොඳ නෑ. ඒව සීමා කරන්න ඕන. ඒව ගත්තොත් පුතේ මෙන්න මේ මුත්‍ර වාහිනිය වල සුද්ධ ජීවීන් මොකද්ද වෙන්නේ? ඇති වෙන්න පුළුවන් සුද්ධ ජීවීන් ආසාදනය වෙන්න පුළුවන් හේතුවෙන් ඒ නිසා පුතේ මෙන්න මේ උක්ත වලට දැඩි හානි පමුණු වෙන්න පුළුවන්. ඊගාට පුතේ තව දෙයක් තමයි ඒකට සුද්ධ ජීවීන් ආසාදනය වෙන මේ උක්‍ර වලට වෙනාලි වලට වගේ මුක්‍ර වලට සුද්ධ ජීවීන් ආසාදනය වෙන්නත් අඩපණ වෙන්නත් මේ ක්‍රියාකාරීත්වය මත්ද්‍රව්‍ය පානය කිරීම, දුම්මැටි පානය කිරීම වැනි විස සහිත ද්‍රව්‍යයන් ලබා ගැනීමත් අපේ මෙන්න මේ ශරීරයේ මෙන්න මේ වකුගඩු අඩපණ වෙන්න හේතු වෙනවා. ඒ කතන්දර ටික හොඳට මතක තියාගන්න. එහෙමනම් පුතේ දැන් වෙලාව 10:10යි. පැය දෙකක් කරා පන්තිය. පැය දෙකක් හරියටම පන්තිය කරා. එහෙනම් මගේ දරුවන්ට මම මුත්‍ර වාහිනී පද්ධතිය ගැන සම්පූර්ණම කතාව කියන්නවා. එහෙනම් අපිට මේ වීඩියෝ එක නරඹන්නත් පුළුවන්. ඒ නිසා අවශ්‍ය කරන දේවල් ටික දැනගෙන සිටිය යුතුයි. ඊළඟ දවසේ පුතේ මතක තියාගන්න අපි ඊළඟ පාඩම කරනවා. හොඳට මතක තියාගන්න පුතේ මේ මුත්‍ර වාහිනී පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන හොඳට අධ්‍යයනය කරලා ඔයාලගේ තව යාළුවෝ ඉන්නෝ නම් ඒගොල්ලන්ටත් මේ සර් මේ ලින්ක් එක දැම්මම ෂෙයා කරන්න යාළුවන්ටත් දෙන්න පුතේ මේක හොඳට බලා ගන්න කියලා. ඒ වගේ මතක තියාගන්න මේකෙන් යම්කිසි කරුණක් තේරුම් නැති කරුණක් මොනවා හරි තියෙනවා නම් මතක තියාගන්න ඒවත් නැවත අධ්‍යයනය කරන්න වීඩියෝ එක නරඹන්නත් පුළුවන් පුතේ. මතක තියාගන්න මම අද කියලා දුන්න කරුණු ටික ඔයාලට හොඳටම තේරෙන්නේ නැති මම හිතනවා. බලමු අපේ දරුවෝ මේ chat එක දාන බලන්න අද පාඩම ගැන. අද පාඩම හොඳයිද? අද පාඩම ගැන දාන්න. හොඳට තේරුණාද පුතේ? ඔව් කිසි ප්‍රශ්න ගැටලුවක් නෑ නේද? ඔව් හොඳට තේරුණා.
එහෙනම් එච්චරයි පුතේ. ඔව් සුපිරියටම තේරුණා කියලා දානවා අපේ දරුවෝ. ඔව් කට්ටටම තේරුණා කියනවා එච්චරයි එහෙනම් වෙන්න ඕනේ. එහෙනම් මම හිතනවා පුතේ අද දරුවන්ට පාඩම හොඳට තේරුණා කියලා. එහෙනම් පුතේ අද දවසේ කරේ මේ බයිශ්‍රාවී මේ පද්ධතිය ගත්තොත් මේ එක් පද්ධතිය තමයි ජීව පද්ධතිය අපේ ගත්තොත් ජීවිතය නිර්මාණලා තියෙන මේ මුත්‍රාවාහිනී පද්ධතිය. මුත්‍රාවාහිනී පද්ධතිය පුතේ සියලුම සිද්ධාන්ත ටික අද උගන්වලා ඉවරයි. ඊළඟ දවසේ පුතේ මම මධ්‍ය ස්නායු පද්ධතිය කරනවා. මානව ස්නායු පද්ධතිය ඊළඟ දවසේදී මම ඔයාලට කරනවා. එහෙනම් පුතේ ඒකට සූදානම් වෙන්න ලබන සතියේ වෙද්දී එහෙනම් පුතේ අද දවසේදී මම මෙන්න මේ මුත්‍රාවාහිනී පද්ධතිය කියන කොටසින් අවසන් කරනවා. එහෙනම් පුතේ සියලුම දෙනා අවශ්‍ය කරන වැඩ ටික ඔයාලට අවශ්‍ය කරන වැඩ ටික කරගෙන පුතේ මේ රූප සටහන් සම්පූර්ණ කරගන්න. එහෙමනම් පුතේ මම අදට පන්තිය නතර කරනවා. එහෙනම් සියලුම දරුවන් පරිස්සම් වෙලා ගෙවල් වලට වෙලා ඉන්න. කිසිම තැනක ඇවිදින්න කරන්න යන්න එපා. එහෙනම් දෙමාපියන් ආදරණීය දෙමාපියත් මන් දන්නව ළඟ ඉන්නවා කියලා. ඒගොල්ලන්ට මේ පරිස්සමින් ඒගොල්ලොත් ගෙදරට වෙලා ඉන්න. තමන්ගේ වැඩ කටයුතු බොහොම පරිස්සමෙන් කරගන්න. වැඩ කරන්න නැතු ඉන්නත් බෑ අද කාලේ. අපි වැඩ කළ යුතුයි. නැත්තම් කොහොමද අපි අපේ ජීවිතේ ගොඩනගා ගන්නෙ නේ? ගැට ගහගන්නේ. ඒ නිසා මේ වැඩ ටිකත් හරියට කරගෙන පරිස්සම් වෙලා ගෙවල් වලට වෙලා ඉන්න කියනවා. එහෙනම් පුතේ සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි. එහෙනම් සුබ රාත්‍රියක් වේවා. ආයි බෝවා.